මම කවිය විචාර කරන්න දන්නේ. කවිය විචාර කරන්න දන්නේ නැත්තේ මම කවිය කියන්නේ මොකක්ද කියලා අදත් දන්නේ. සිංහල කවියේ මට ලයිසන් නැති කවියෙක්. ලයිසන් නැති නිසා මට බරවාහන ලයිසන් නෑ, සැහැල්ලු වාහනත් නෑ, මෝටර් බයික් ලයිසනුත් නෑ. හැබැයි මං හයි ස්පීඩ් යනවා. හයි ස්පීඩ් යන හන්දා මට හම්බ වෙන්නේ සහතික නෙමෙයි දඩකොළ. නිර්මල බුද්ධාගම තියෙනවා කියන ධර්මද්වීපේ බහුතරයක් මම විශ්වාස කරන්නේ අනුකම්පා විරහිතයි කියලා. එච්චර හොඳ මිනිස්සු නෑ මල්ලි. ලෝකෙන් උතුම් රට වෙන්න නම් ඒ රටේ උතුම් මිනිස්සු ඉන්න ඕනේ. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ. මම නම් හිතන්නේ බොරුවක් කියලා. සමාජවාදී නෑනේ මල්ලි. ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් මේ නිසලවිල ඉතා ගැඹුරුය. විල් පතුලෙන් මතුව සුපුෂ්පිත සියපත් රතු සුදු වර්ණයෙන් නිල් තලය බබලාය. එනමුදු සබඳ විල පතුලක සිය දහස් නිලුම් නටුමුල පවතී කලල් ගොහොරුව ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් අයිබෝන්. Every action has a reaction. සෑම ක්‍රියාවකටම සමාන උද ප්‍රතිවිරුද්ධ උද ක්‍රියාවක් ඇත කියලා නිව්ටන්ගේ 3 වෙනි නියමය කියවද්දී ඒ කාලේ අපට කවියක විද්‍යාවත් විද්‍යාවේ කවියත් වැටහුණේ නැහැ. වටහා ගන්න උත්සාහ කළෙත් නැහැ. නමුත් පසුකාලීනව පරමාණුවේ ක්‍රියාකාරී හැසිරීම පිළිබඳව මිනිසා විමසනකොට මේ ක්වොන්ටම් ලෝකයේ හැම චලනයකටම රිද්මයක් තියෙනවා. එතන කවියක් තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කවි හොයාගන්න උත්සාහ කරන්න ඕන කියලා පහුගිය දවස්වල කවි පොතක් කියවනකොට පැහැදිලි වෙන්නට පටන් ගත්තා. කවිය කියලා කියන්නේ මානව ජීවන චලනයන්හි සෞන්දර්යාත්මක ප්‍රකාශනයක්. කවිය තුළ කකියන, කැකෑරෙන, ස්පන්දනය වන භෞතික සමාජ දේශපාලන ජීවන පරිදියේ කවිය කවියෙන්ම ස්පර්ශ කරන නිර්මාණකරුවෙක් එක්ක අද අපි කවි තෝරන්නට සැරසෙනවා. මම අර කියපු ක්වොන්ටම් සිද්ධාන්තය මේ කවියකට ගේන්න පුළුවන්ද කියලා අර අපිට හිතන්න පුරුදු කරපු කවියක්. ක්වොන්ටම් භෞතික සංඛාරාර මම කියපු පොත, කවි පොත 1985 ඉඳලා කවි පොත් 19ක් එළි දක්වලා 20ට සූදානම් වන මොහොතේදී තමයි කුමාර හෙට්ටිආරච්චි කවියා අපිට හමුවන්නේ. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි මහතාව. ආයිබෝන් මල්ලි. ආයිබෝන්. දැන් මේ කඩදාසියක් මත කවියක් එක්ක ජීවත් වෙන්න ඕන. මේ ක්වොන්ටම් ලෝකයේ භෞතික සංවේදනා
හොයන කවියෙක් වෙන්න ඕන කියලා ඇයි ඔබට හිතුනේ? වජිරමල්ලි ඇතරම බොහොම ස්තුතියි වජිරමල්ලි ඇතුළු චරණ රූපවාහිනී සේවයට මට මේ වගේ අවස්ථාවක් දුන්නාට මම මල්ලි මේ ගාලි රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ කෝඩියේ පන්තියේ ඉඳන් A level දක්වාම කෝඩියේ පන්තියේ සිට මම දිගටම අධ්‍යාපනය ලැබුව උසස් පෙළ දක්වාම ගාලි රිච්මන්ඩ් විද්‍යාලයේ. ඉතින් මම 3 පන්තියේ විතර ඉඳගෙන කවි ලිව්වා. හැබැයි මම කවි ලියාගෙන යනවා ඉබේටම ලිව්වේ 5 පන්තියේ ඉන්නකොට මම කවි තරංගෙන් ඉස්කෝලේ පළවෙනි තැන දිනුවා. මම එතෙන් සිට දිගටම වගේ කවි ලියාගෙන ගියා. ඉතින් මේ වෙලාවේ මට තේරුණා බොහොම ලේසියෙන් කවි ලියන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙම ලියාගෙන ගිහිල්ලා උසස් පෙළ අධ්‍යාපනයෙන් පස්සේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මම ගියේ කෘෂි විද්‍යාපීඨ ශිෂ්‍යයෙක් හැටියට. මම පේරාදෙණිය කෘෂි විද්‍යාපීඨයේ ප්‍රථම වසර ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොට මගේ ළඟ තිබුණා කවි එකතුවක්. කවි සාමාන්‍යයෙන් 25 30ක් තිබුණා. ඉතින් මට මේ ටික පොතක් කරන්න ආසයි 1985 අවුරුද්දේ. ඉතින් මම මේක අරගෙන කෘෂි විද්‍යාපීඨයේ ශිෂ්‍යයෙක් වුණාට මම නිතරම ලෙක්චර්ස් කට් කරලා මම කලාපීඨයේ පැත්තේ තමයි කරක් ගහන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තාම සුන්දර වාසභවනක්. අදත් එහෙමයි අපිට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කලාපීඨයේ ළඟම තියෙන කැන්ටින් එකේ ගෙම්බ කැන්ටින් එකෙන් තේ බීලා මම රස්තියාදු ගහනවා කලාපීඨයේ පැත්තේ. නිතරම මම ඒ පැත්තේ ඉන්න ගමන් මම සිංහල අංශයට ඔළුව දැම්මා. සිංහල අංශයට ඔළුව දැම්මහම ඇතුළේ හිටපු මහාචාර්ය තුමාලා මට කතා කළා අයිසේ මෙහෙ එනවා ඇතුළට කියලා. මගෙන් ඇහුවා කවුද කියලා. තමුසේ කවුද කියලා. මම කිව්වා සර් මෙහෙම මගේ නම කුමාර හෙට්ටිආරච්චි. මම කෘෂි විද්‍යාපීඨයේ ප්‍රථම වසර ශිෂ්‍යයෙක්. මගේ ඊළඟ තියෙනවා කවි ටිකක් ලියලා මම ෆයිල් එක දාගෙන හිටියේ. හැබැයි මේ වජිරමල්ලි මට තිබිච්ච සැකේ තමයි මේවා කවිද කියලා. දැන් මේවා print කරන්න සුදුසු මට්ටමක තියනවාද? මිනිස්සු මට hina වේද කියලා බයක් තිබුණා. ඊට පස්සේ මට කිව්වා මං කිව්වා සර් මේවා කවිද කියලා බලා ගන්නයි කියලා ආවේ. මං ඉතාලම ගෞරවයෙන් කියන්න ඕන මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය කේනෝ ධර්මදාස, මහාචාර්ය පුංචි බණ්ඩාර මීගස් කුඹර, මහාචාර්ය ආර්ය රාජකරුණා, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත්, උදේ ප්‍රශාන්ත මැද්දේකම සර් ඇතුළු කට්ටියම හිටියා. මේ සමුද දවසක උදේ. අයිසේ තමුසේ ඔය කවි ටික අපිට දීලා යනවා. අපි මේ ටික බලලා තමුසිට කියන්නම්. ගමන් ලබන සතියේ ඉන්නේ කො සඳුදා. ඉතින් මම සතියක් ගිහිල්ලා කාටත් හොරා බොහොම ලැජ්ජාවෙන් ගිහිල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ කලාපීඨයේ සිංහල අංශයට එබුණා. එබුණාම මට හයියෙන් කෑ ගහලා කතා කළා අයිසේ මෙහෙ එනවා. මං ඇතුළට ගියා. ගියාට පස්සේ පුංචි බණ්ඩාර මීගස් කුඹර, මහාචාර්ය කේනෝ ධර්මදාස, මහාචාර්ය ආර් රාජකරුණා කෑ ගහලා කිව්වා අයිසේ මේවා මරු කවි කියලා. මේවා තමුසේ පොතක් හිට ප්‍රින්ට් කරනවා. මේවා මහර කවි අයිසේ. තමුසේට වැඩිය අපි දන්නවා 100,000 ගුණයක් භාෂාව. හැබැයි අපි ඉන්න කාටවත් ලියන්න බෑ කවි. අයිසේ මේක පෙර පින් වලින් එන්නේ. ඒ නිසා මේ පොත ප්‍රින්ට් කරන්න කිව්වා. ඒක තමයි සක්මන් මළුව. මහාචාර්ය පුංචි බණ්ඩාර මීගස් කුඹර කිව්වා මේ පොත දොරට වඩින දවසට මම එනවා දේශනයක් කරන්න කියලා. මට වජිරමල්ලි තා පුංචි ඉඩක් දෙන්න. දැන් මේ පොත ප්‍රින්ට් කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ට තෑගි දීලා මම ඇවිදින කොටත් රස්තියාදු ගහන කොටත් මගේ ළඟ ෆයිල් එකේ තියෙනවා මේ මගේ කවි පොතේ පිටපත් කීපයක්. මට කේනෝ ධර්මදාස මහාචාර්යතුමා හම්බෙලා මට කතා කළා. කුමාර මෙහෙන් අර ඔයා ළඟ මේ ඊයේ පෙරේද ප්‍රින්ට් කරපු සක්මන් මළුව පොතේ පිටපත් දෙකක් තියෙනවා. මම කො තියෙනවා සර්. එහෙනම් යම් පොඩ්ඩක් උඩට දෙන්නෙක් ඉන්නවකෝ මේක තෑගි දෙන්න. මාව එක්කරගෙන ගියා කලාපීඨයේ උඩ තට්ටුවට. කලාපීඨයේ උඩ තට්ටුවේ ලයිබ්‍රරි එක කිට්ටුවම තියෙන කොමන් රූම් එක මහාචාර්යවරුන්ගේ විවේකාගාරය. මේක තමයි මහාචාර්යවරුන් වාඩි වෙලා තේ බොන්නේ. මාව එක්කරන් ගියාට පස්සේ මම දැකපු දර්ශනයේ මං හොල්මන් වුණා. එතන වාඩි වෙලා ඉන්නවා මහාචාර්ය සරත් චන්ද්‍රයි, ඒ වගේම මහාචාර්ය සිරිගුණසිංහයි. ඉතින් මම මගේ පොත් දෙක තෑගි දුන් දීලා වැන්දා.
වැන්දට පස්සේ කිව්වා මහාචාර්ය සරච්චන්ද්‍ර කුමාර වාඩි වෙන්න තේකක් බොමු අපි. ඒ පාර මට තේ දුන්නා. තේ දීලා ඉවරලා කිව්වා කුමාර මේක සංසාර පුරුද්දක්. හරි සන්තෝසයි. දිගටම ලියන්න හැමෝටම කවි ලියන්න බෑ කියලා. ඊළඟට මහාචාර්ය සිරිගුණසිංහ කිව්වා මම ලංකාව හැර යනවා තව දවස් කීපකින් මම මේ පොත ගෙනියනවා. මම ගෙනහිලා විදේශගතව ඉඳලා මේක කියවලා මං කුමාරට ලියලා එවනවා කියලා. ඒ වගේම එතුමා මට ලියලා එව්වා. වජිරමල්ලි මට තව විනාඩියක් දෙන්න. ඊළඟට මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අමතක නොවීම දේ තමයි මම කෘෂි විද්‍යාපීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙක් හැටියට මම ප්‍රවේණි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මූල දෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරේ තමයි භාගයක් ලියනවා භාගයක් බෙදලා කෘෂි විද්‍යාපීඨ ළමයි උත්තර ලියනවා එහා පැත්තේ ලියන්නේ සිංහල අංශයේ ළමයි. පාන්දර උදේ අපිට පේපර්ස් බෙදලා ප්‍රශ්න පත්‍ර බෙදලා 9ට අපි උත්තර ලියන්න පටන් ගන්න 12ට එළියට ආවට පස්සේ කලාපීඨේ ළමයි මගේ බෙල්ලෙන් අල්ලලා හෙල්ලුවා. බලනකොට කලාපීඨේ ළමයින්ගේ පළවෙනි ප්‍රශ්නේ තිබුණේ මගේ කවිය. ඒක තමයි මට ජීවිතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අමතක නොවන දේ. මම රිච්මන්ඩ් විද්‍යාලයටත් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ජපානයේ සගා විශ්වවිද්‍යාලයටත් ජපානයේ කෝබි විශ්වවිද්‍යාලයටත් ණය ගැති මම කවි කියලා දෙයක් ලිව්වනම් ඒ සඳහා දුන් ශක්තිය වෙනුවෙන්. කඩදාසියක් මතම පිළිසිඳෙන මගේ කවිය ඊළඟට උපදින්නේ කවියක් වී ඔබගේ හදවත තුලමය. ඔබ හද තුල කවිය උපදන මොහොතෙම ඔබ අවදි වෙයි සබඳ. ඉතින් කවි එක්ක ඔබට අවදි වෙන්න අපි පාර හදාගමු. අපි යමු අනිත් සිත්වල ඉපදුණු කවි ගැන ඔබ කතා කරන විදිය අහන්න පළවෙනි කවියට. හරි. මම ඇත්තට පළවෙනි කවිය හැට තීරුවේ ලංකාවේ ඉපදිච්ච මා දන්නා හැටියට ඉතාමත්ම මානව දයාවෙන් පිරුණු ඉතාම කාරුණික මිනිසෙක් ධර්මසිරි රාජපක්ෂ. මේ කවියා රත්නපුරේ ඉඳලා මගේ පළවෙනි කවි පොත 1985 දොරට වඩිනකොට මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාලේ මේ කවියා රත්නපුරේ ඉඳන් දුරකතර ගෙවාගෙන ආවා මේ උත්සවයට. මේ කවිය ලිව්වා අමතක නොවන කවියක් තලමලේ කවිය. මේ කවිය ලිව්වේ වජිරමල්ලි මේ 1980 ගණන් වල හක්මන දෙනගම ඥානවතී කියන උපාධිධාරී කාන්තාව රැකියාවක් නැති නිසා බීඩිය එතුවා. මේ බීඩිය ඔතපු කාන්තාව දූෂණය කළා දෙනගම වැවේ ගිල්ලලා මැරුවා. තරුණයෙක් හැටියට මේ සිද්ධිය ආරංචි වුණා. මේ සිද්ධිය දැක්කාම ඇත්තටම මට මාරාවේශ වුණා. ලොකු කේන්තියක් ආවා. මට හිතුණා සන්නද්ධව පහර දෙන්න මෙබඳු පාපකාරී වැඩ කරන පාපතරයන්ට. මගේ ඒ ආවේග නිව්වේ ධර්මසිරි රාජපක්ෂගේ මේ කවිය. මට කියන්න පුළුවන් ඒ කවිය කියන්නද? හරි. මේ කවිය තලමලේ කවිය. කියන්න කවි කර අම්මෙනි අවසර මහතුන් නැති රට ඇයි උන් අවසර දෙවියෙක් නිදිනම් ඇහැරි වරවර බිමහෙලලා අර දෙන ගම තලමල කැකුළු සුභාවට පිපිලා වැඩුනේ කඳුළු වසාගෙන රුව කඳ දිලුනේ නැඹුළු යකෙකු කෙරුවද මේ වෙසනේ ලකල නිමල තල මල බිම දැමුනේ දලදා සසදා මුව දෙව්දා නැන කුසදා කියවා වන පොත් කොට දැන දහදිය හිනි මඟ ඇස් ලැබ ගත් දින රන් කොත පාමුල තල මල කෙලෙසින සාරඵලය උරමින් රස කරමින වීරබිමේ පින්වත මිරිකාගෙන මාරසෙනඟ අපේ පැදුරේ läගගෙන
දීර බලඇති මව්පද විත් බිලිගෙන ගුගුරා සත් දවසක් ඉරහඳ තරු උතුරා ජන ගඟ පව් උඩු යටිකුරු කරනාතුරු අපේ දිවි මග ගරු සරු සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු. මේ විලාපය එහෙම් පිටින්ම ධර්මසිරි කවිය ඇතුළේ තියෙනවා. 1992 මහාචාර්ය සුනිලාරත්න මහාචාර්යතුමා කවි 10ක් තෝරලා කිඳුරියගේ විලාපය කියන කැසට් පටය කරනකොට නන්දාමාලිනී ගායනා කරන මගේ කවිය තමයි කිඳුරියගේ විලාපය. මගේ කවිය තෝරාගනිද්දී ධර්මසිරිගේ මේ කවියත් තෝරාගත්තා. මේක නන්දාමාලිනිය සහ ගුණදාස කපුගේ ඉතා ලස්සනට ගායනා කරා. ඉතින් මම තෝරාගත්තේ පළවෙනි කවිය හැටියට මට ජීවිතේ අමතක නොවෙන මානව දයාවෙන් පිරිපුන් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් කවියක් හැටියට තලමලේ කවිය. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කතා අපි හොයාගෙන යනකොට ඒ කතාවල් ඉරිලා ගියපු, මැකිලා ගියපු, ඒ වගේම අකුරු සමහර වෙලාවට ගැලවිලා ගියපු පොතක් වගේ. ඉතින් ලියවුණු තැන් වගේම නොලියවුණු තැන්ද බොහොමයක් ඒ ඉතිහාස කතාවල තියෙනවා. ඉතින් ධර්මසිරි රාජපක්ෂ කවියා ගැන අපි කිහිප විටක්ම කවි 10 කතා කරලා තියෙනවා. අපි පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්නට යමු. අද සන්නාද මිහිර මවන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. මේ ඇසි අදියරු කටයුත්ත පැවරලා තියෙන්නේ ඉන්දුනාත් නන්දසිංහට. ගීගයන්ට එකතු වෙනවා විශාරද රුවින්ද සත්සර සහ ඉනෝකා හන්ගම. අපි එකතු වෙමු පළවෙනි කවියේ පළවෙනි ගීතය. කෙකු කෙරුවද මේ වෙසනේ ලකල මේ මල තල මල බිම දැමුනේ ලැබගත් දින රන් කොත පාමුල තල මල කෙලෙසින සාර ඵලය උරමින් රස කරමින දීර බිමේ පින්මත සෙනග අපේ පැදුරේ läගගෙන ඊර බලැති මව් පද විත් විලිගෙන
සත් දවසක් ඉර හඳතරු උතුරා ජන ගඟ පවුඩු යටි කුරු කරනාතුරු අපි දිවි මග ගරු සරු සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු කවිය තුළ හුස්ම ගනිමින් ඇද වැටමින් නැගිටමින් හඬමින් සිනාසෙමින්ද ජීවත් වෙන මිනිස්සු කවිය තමන්ගේ ජීවන හුස්ම පොද බවට පත් කරගන්නවා. එහෙම පත් කරගත්තයින් පස්සේ ඔහුගේ ඇයගේ සංවේදනා වචන ඔස්සේ පිළිවෙලට අමුණලා අපි වෙතට ප්‍රදානය කරනවා. එතකොට අපි ඒ ඔස්සේ ජීවිතය කියවන්නට පටන් ගන්නවා. අද කවි 10ට කී 10ක් වැඩසටහනේ ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියා කවි තෝරා දෙනකොට අපි යනවා දෙවෙනි කවිය අහන්න. හරි. වජිරමල්ලි මේ මම මේක ගේනකොට දෙවෙනි කවිය මම මේ කියන්න ඕන මගේ මේ දැන් මම කවිය විචාර කරන්න දන්නේ නැහැ. කවිය විචාර කරන්න දන්නේ නැත්තේ මම කවිය කියන්නේ මොකක්ද කියලා අදත් දන්නේ නැහැ. අර 85 කියලා සිංහලන්සි පේරාදෙනී ඇහුවා වගේම අද දන්නේත් නැහැ කවිය කියන්නේ මොකක්ද කියලා. මට බොහෝ විට කවියේ බව අමතක වෙනවා. ඉතින් ඒ නිසා මම මේකට මේ තියෙන දෙවෙනි කවියට ප්‍රවේශ වෙන්නේ මට සිංහල කවියේ මට ලයිසන් නැති කවියෙක්. ලයිසන් නැති නිසා මට බර වාහන ලයිසන් නැහැ, සැහැල්ලු වාහනත් නැහැ, මෝටර් බයික් ලයිසන් උත් නැහැ. හැබැයි මං හයි ස්පීඩ් යනවා. හයි ස්පීඩ් යන හන්දා මට හම්බ වෙන්නේ සහතික නෙමෙයි දඩකොළ. ඉතින් දඩකොළ ලබන කෙනෙක් හැටියට මම මේ මට හිතෙන දේ කියන්නේ. මම කවි තෝරන්නෙත් එහෙමයි, මම ලියන්නෙත් එහෙමයි. මම බොහෝය කාව්‍යයක් විචාරය කරන දේවල් දන්නේ නැහැ. ඉතින් මම කාව්‍ය දේශන මග අරිනෝ. වජිරමල්ලිගේ පණිවිඩෙත් මම මාස ගාණක් මග ඇරියා. මග ඇරියේ මට ලැජ්ජයි මූණ දෙන්න කවිය ගැන දන්නේ නැති මම මොනව කතා කරන්නද කියලා. මම හරි ඇත්තටම මම හරි හීනමානෙන් සහ බයෙන් තමයි අදත් ආවේ. එතකොට දෙවෙනි කවිය මේ අපේ ටියුඩර් අමරසේන කියන කවියා අලුතෙන් සාර සංග්‍රහයක් කළා අත්පසුර කියලා. මේ අත්පසුරෙන් තමයි මම මේ කවි ගොඩක් තෝරගත්තේ. මේ කවීන් බහුතරයක් කවි පොතක් ප්‍රින්ට් කළා නැහැ. ඔවුන් පත්තරවලට ලියපු කවි අරගෙන තමයි යම් විචාරයක් ලියලා ටියුඩර් අමරසේන කවියා මේ කවි තෝරලා තිබුණේ. මම දෙවෙනි කවියට තෝරගත්තේ තුරුණු වැන්දබුවගේ කව. මේක ලියලා තියෙන්නේ රුවන් චන්ද්‍රකුමාර කියන කවියා. මං කවිය ඉස්සෙල්ලා කියන්නම්. මේ කියන්නේ වැන්දබු භාවයට පත්වෙච්ච ලංකාවේ කාන්තාවක් ගැන. යුගල ඇඳ පාළුයි අතීතය හොල්මන් කරයි නෑසියන් දෙස් දෙයි හිමිගේ මරණයට හේතු අඟවයි. දැන් තමන්ගේ ස්වාමිපුරුෂයා මරණයට පත් වෙලා මේ කාන්තාව අසරණ වෙලා ඉන්නවා. කේන්දරේ පාළුලු පරමල් පූජ කරලලු උපන් නැකතත් නරකලු වරද පෙන්වයි නැකතේ කොටහලු. සඳුන්දර සෑයේ නොකෙරුවට සති පූජා මගේ හිමි සමරා නෑසියන් මා මරයි නොමරා. අර කියනවනේ මේ මූසලකමට තමයි කියලා මේක සිද්ධ වුණේ. පරිසරය අමුතුයි යන එන ගමන් තනිවයි සලෙල නෙත් කැරකෙයි ගෙදර ඉන්නත් හිතට පහළුයි. මට පොඩි අවසරයක් දෙන්න මේ වෙලාවේ ගමක යම්කිසි අපි හිතමු රාගික කාන්තාවක් ජීවත් වෙනවා නම් ඒ රාගික කාන්තාව බලන්න ගමේ පිරිමි රැට හඳපානේ හෝ කරුවලේ අර ගෙදරට රිංගනවා. මම ජීවිතේ කියවපු සුන්දරම කවිපද දෙක සිංහල කවියේ මට කොන්ත නෝනා මහගමසේකර ලිව්වේ. හොර මිනිස්සු කියලා જાතියක් එනවා කොන්ත නෝනා බලන්න ගෙදරට. සේකර ලියනවා කවිපද දෙකයි. එළිවෙන ජාමෙට බස්ස වඩන්නම් කම්මල්වත්තේ බල්ලු බුරන්නම්. මේ කාන්තාව එහෙම කෙනෙක් නෙමෙයි. මේ කාන්තාව ගැන කියනවා
අහිමි හිමි වෙනුවෙන් ඔහු භවෙත ලං වී නිවන්නට දුක්ගිනි කරයි ඇරයුම් යන්න එක් වී. අහිමි වෙච්ච ස්වාමියා ඇවිල්ලා කතා කරනවා මේ කාන්තාවට යන්න. ඒකෙන් කියන්නේ මේ කාන්තාවට හිතෙනවා මේ අපහාස නින්දා ගැරහුම් ලැබමින් ජීවත් වෙලා පළක් නැහැ කියලා. සමුදී තනිකමට සිහිකර මැරුණු හිමි ගුණ ඔහු වෙතට යන්නට කමා කළ මැන හිමියනේ මට. අසරණව හිඳිනා මට යන්නට මගක් නැති කල රුදුරු මේ ලොව තුළ වෙන මගක් තව ඇතිද මාහට. මේ වැඩේ තියෙන වජිරමල්ලි මම මේකෙදී මේ රුවන් චන්ද්‍ර කුමාරගේ කවියේදී අපිට තුරුණු වැන්දබුවක් ගැන කිව්වට මම මේකෙදී ටාගට් කරන්නේ මට මේකෙදී ප්‍රස්තුත වෙන්නේ මේ වැන්දබුවට අපහාස කරන සමාජ සද්ධර්මය. ඇයි අපහාස කරන්නේ? තමන්ගේ ස්වාමිපුරුෂයා මැරුණට පස්සේ ඇයි මේ කාන්තාවට අපහාස කරන තරම් නින්දිත නිහීන තත්වයකට සමාජ සන්දර්භය පත් වෙන්නේ? මේකට හේතු වෙන්නේ මම දන්න තරමින් මම මගේ ආචාර්ය උපාධි ජපානයේදී කරේ මම කළේ ඇදහිලි හා විශ්වාස ගැන. මේ සෝෂල් බිලීෆ්ස් කියන දේවල්. දැන් විශ්වාස කරනවා මේ ගෑණි මූසලයි කියලා. දැන් වජිරමල්ලි දන්නවා මේ බාමියන් බුද්ධ ප්‍රතිමා වලට කාලතුවක්කු වලින් වෙඩි තියෙනවා. මේ වෙඩි තියන්නේ කාලතුවක්කු වලින් වුණාට පිටුපසින් තියෙන වැරදි අයිඩියොලොජි එකක්. වැරදි හෝ අපරාධකාරී හෝ ක්‍රෝධයක් තියෙන මතවාදයක්. ඒ මතවාදයෙන් තමයි වෙඩි තියන්නේ. එතකොට අපි හිතමුකෝ දෙවන පෑතිස් රජුරෝ එලෝගෙන යනවා මුවාගේ පස්සෙන් විදින්න. මුවා දන්නවා දෙවන පෑතිස් රජුරෝ විදින්නම තමයි එන්නේ කියලා මුවා දුවනවා. අදත් මුව මරනවා. අදත් මුව දුවනවා. අදත් රජවරු හෝ කවුරු හරි ආයුධ අරන් එලෝගෙන එනවා. එතකොට මේවා පිටිපස්සේ තියෙන්නේ මතවාදයක්. ඉතින් නෑසියන් මා මරයි නොමරා. මේ වගේ මතවාදයක් තියෙන සමාජයේ සමාජ සන්දර්භයේ හරස්කඩක ප්‍රතිබිම්බයක් විදිහට තමයි මම මේ කවිය ගන්නේ. වැන්දබුව නෙවෙයි මට මෙතෙන්දි වැදගත්. ඇය අපහසුතාවයට පත් කරන මේ සමාජ සංස්ථාව. ඇත්තටම කිව්වොත් එහෙම නිර්මල බුද්ධාගම තියෙනවා කියන ධර්මද්වීපේ බහුතරයක් මම විශ්වාස කරන්නේ අනුකම්පා විරහිතයි කියලා. එච්චර හොඳ මිනිස්සු නෑ මල්ලි. මේක මට සමාවෙන්න මෙහෙම කිව්වට ඊරියගොල්ල මහත්තයා කිව්වා පට්ටබල් බොරුවක්. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා. මං විශ්වාස කරනවා ඒක ඇවිල්ලා මහා බොරුවක් කියලා. දැන් වැඩි නෙවෙයි හිතන්නකො මෙහෙම. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මම නම් හිතන්නේ බොරුවක් කියලා. සමාජවාදී නෑනේ මල්ලි. දැන් සමාජවාදී ජනරජ කියන සමාජවාදය ගැන මං කියවපු හැටියට නම් ඒ සමාජවාදී අපේ රටේ නෑ. ඉතින් එහෙනම් එතන බොරුනේ. එතකොට මෙහෙම ක්‍රූර හෝ අනුකම්පා විරහිත මානව දයාවෙන් තොර හෝ මානව දයාව හීන වූ සමාජ සන්දර්භයක් තමයි එකාතකින් මේ කවියා වැන්දබුව හරහා අපිට කියන්නේ. බර්ටෝල් බ්‍රෙෂ්ට් කියලා තියෙනවා වඩා අමාරු වන්නේ ශ්‍රේෂ්ඨ නායකයන් පත් කර ගැනීම නොව ශ්‍රේෂ්ඨ ජනතාවක් හදා ගැනීමයි කියලා. මට පොඩි අවසරයක් දෙන්න 1981 මම වේරම්බවාතය කියන නාට්‍ය පුහුණු කළා රිච්මන්ඩ් එකේ ඉඳලා මම උසස් පෙළ ශිෂ්‍යයෙක් හැටියට ගාල්ලට ආපු වෙලාවේ මට අවුරුදු 19 වයස අපි සමස්ත ලංකා ෆස්ට් ප්ලේස් එක අපි දිනුවා මේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානයේ අපේ නාට්‍යයට. ඒ වෙලාවේ මට ටවුන් එකේදී අහම්බෙන් හම්බ වුණා මුළු රටම දන්න රෝහණ විජේවීර. විජේවීර මහතා කාන්තාවන් දෙන්නෙක් එක්ක යනකොට කට්ටිය විජේවීරේ කිව්වා මං ගිහින් අතින් අල්ලගත්තා රෑ 8ට විතර. අල්ලගත්තා මගෙන් ඇහුවා සහෝදරයා කවුද කියලා. මම කිව්වා මම මේ ගාල්ල රිච්මන්ඩ් එකේ කොල්ලෙක්. මට ආසි තුන කතා කරන්න කියලා. සහෝදරයා අපිට පෙන්වන්නේ කිව්වා යක්කල මුල්ලට යන බස් එක. පස්සේ මම එක්කරන් ගිහලා බස් එක පෙන්නුවාට පස්සේ බස් එක පිටත් වෙනකන් රෝහණ විජේවීර මහතා විනාඩි 40ක් විතර දේශපාලනයේ බිඳුවක් නැතුව මට කතා කළේ බර්ටෝල් බ්‍රෙෂ්ට්, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොව්, තූගිනිෆ් වගේ රුසියානු සාහිත්‍යයේ පතාක යෝධයන් ගැන මේ වටිනා සමාජයක් හදන්නේ කොහොමද කියන එක.
ඒ කියන්නේ ලෝකෙන් උතුම් රට වෙන්න නම් ඒ රටේ උතුම් මිනිස්සු ඉන්න ඕන. එහෙම නැත්නම් ලෝකෙන් උතුම් රටේ කියලා පම්පෝරේ ගැහුවට ඒක මහා බොරුවක්. ඉතින් මම මේ කවියෙන් මට දැනුනේ අන්න ඒකයි. ඉතින් මේ සමාජයේ හරස් කැපුමක් හැටියට තමයි මම දකින්නේ ඇයි වැන්දපු ගෑණියෙකුට මේ වගේ කරන සමාජයක් තියෙනවා නම් ඒ සමාජය කොහොමද ලෝකෙන් උතුම් රට වෙන්නේ? මම ගන්නේ එතනයි. ඒ නිසා තමයි කාන්තාවකට ඉතාම හෘදයාංගමව ආමන්ත්‍රණය කරන කොමලලියා බොළඳලියා කියන ගීතය මන් තේරුවේ මගේ මතකයේ නිවැරදි නම් මිල්ටන් පෙරේරා විශිෂ්ට ගායකයා ඉන්දියාවට ගියපු වෙලාවේ තමන්ගේ ගීත තැටියක් අරගෙන සමාවෙන්න ඕන මගේදී පොඩ්ඩක් වැරදුනොත් නෞෂාඩ් කියන සංගීතඥයාට මේ ගීත අහන්න දුන්නාම කොමලලියා බොළඳලියා ඇහුවට පස්සේ ඇහුවලු කවුද මේකට සංගීත දුන්නේ කියලා. මිල්ටන් පෙරේරා කිව්වලු ක්ලැරන්ස් විජේවර්ධන කියලා කොල්ලෙක් ඉන්නවා ලංකාවේ. ඒතර ක්ලැරන්ස් ඉතාම තරුණයි. සිකුරුලියා මියුසික් කළා සිකුරුලියා සංගීත දීලා ඔහුගේ කියලා. ඉතින් මේ ගීතෙට මම හරි ආසයි. මම කොහොම හරි මේ ගීතය තෝරන්න ආසාවෙලුත් හිටියා. ඉතින් කාන්තාවක් දිහා බලන දයාර්ද්‍ර බැල්ම ආදරණීය බව මේ ගීතේ තියෙනවා. ඉතින් මම අර සමාජයට බනින ගමන් දෝෂාරෝපණය කරන ගමන් මේ මානුෂීය දැක්ම සඳහා තමයි මේ ගීතය තෝරාගත්තේ. හොඳයි. දෙවැනි කවිය අමුතුයයි හැඟෙන දැනෙන තැන්වල නොදැනීම නතර වෙන කවියෝ අපට මුණගස්සලා ඒ වගේම ඒ තැන් අමුතු බව වටහා දුන්නෝ කවිය කියවා පියනවා දෙවෙනි ගීතය. කුමලලියා බොළඳලියා මාව දමා යන්න ගියා සිව්මැලියා සිකුරුලියා සිව්මැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ලැමරන්වන් සුවඳ සොබා මුව මීරුන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා නෙත හැඳිරුව ඔබය සුදු අද ඒ නෙත කඳුළු බිඳු ආදරයින් ඔබ හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා
ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා මුවමීරුන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කුමලලියා බොලදලියා මාව දමා යන්න ගියා සිව්මැලියා සිකුරුලියා සිව්මැලියා සිකුරුලියා සිව්මැලියා සිකුරුලියා සිව්මැලියා සිකුරුලියා සමාජයේ විවිධ විපරිණාමයන්ට ලක් වෙනකොට සමාජ සෞන්දර්යවාදී කියවීමත් එයට සමානුපාතිකව වෙනස් වෙනවා. ඒ හරියට රළ මුහුද සහ වෙරළ වගේ. රළ හැඩ වෙනකොට උදම් වී වෙරළට ගසා එනකොට වෙරළට හානි සිද්ධ වෙනවා. එතකොට මේ සමාජයත් මේ විදිහට පරිබාහිර සාධක ඔස්සේ වෙනස් වෙනකොට කවියෝද තමන්ගේ අදහස් වෙනස් මංමාවත්වල අරගෙන යනවා. අපි එනවා තුන්වෙනි කවියට ඔබ තෝරා දෙන්න. හරි. අපි මේ වෙලාවේ තෝරාගත්තේ තුන්වෙනි කවියට ගල්ලෙන සහ සිංහයා. මේක ලියලා තියෙන්නේ රෝහිත භාෂණ අබේවර්ධන කියන කවියා. මම ඉස්සෙල්ලා කවිය කියවන්නම්. ගල්ලෙන සහ සිංහයා. නිර්ත දිග සුළඟකින කොඩි කණුව උදුරුවා තුන් යලක් ගැහීගෙන සැලුම් වෙව්ලුම් නගා සියොළඟම අවසඟින අත්ගොබින දරදඬුව නොසොල්වා වැතිරුණා සිංහයා. මේ සිංහයා හාන්සි කියලා කියන්නේ. ඉඩවරින් පැලී වන උන සියොව නිර්ජලයි මේ බිම දිව ඇදන් පිපාසාවට හැපී වැළපෙනා. මහරු සිබ් දනන් පිරිසිඳ දනුද්දර උතුම් සිහරද විසක්ඥව වැටී මහමඟ රිදුන් ඉවසනා. සිංහයා වැටලා තියෙනවා පාරෙම වැටලා ඉන්නවා. සුරු අතින් දරා රන් කග මේ කඩුවක් ගත්ත සිංහයෙක් රැකි විසල් යෝධ බායුග ඉල ඇටත් කටුත් ඉල්පී නහර වහනිනා හැලී හිස ස්වර්ණ කේශර. මේ කියන්නේ ලොන් හැලිලා සිංහයාගේ හැලී හිස ස්වර්ණ කේසර. මොකද මමත් ඔය වගේ ලියනවා. සපා නිරිසතුන් සියොළඟ අනේ ලෙහෙ මුඩුව ගත් බිම සොවින් වැතිරෙනා. ඇවිත් ජන සෙනඟ පැනසර අඩ දැනීම නුඹේ පාමුල ඉදින් කිම්ද කරබාගෙන ඉන්ට කාරණා. ඇහින්ද නුඹ උතුම් අසිපත. සිංහයාගේ කඩුව වෙන කට්ටිය අරගෙන අයාලේ ඇදෙන ගොන් රැල ඇහින්ද නුඹ උතුම් අසිපත මේ ගොන්නු හරක් ඇවිල්ලා මේක අරගෙන කුරින් මැඩ පහන් සඳකඩ පවා වනසනා. සඳකඩ පහන් පවා විනාශ කරනවා උඹේ කඩුව අතට අරගෙන. දේවතා කොටුද කොත් මත කාකයන් වසුරු ලනු දැක පවා පෙති පිළිම සෙල් ඇස කඳුළු වගුරනා. කෘස ජරාපත් ගල්ලෙන සිරවැදුක් විඳී පරපුර බිඳැර විකුම් පාලෙන් දොර මුදුන් විගසිනා. පලා උර පොවා රුධිරය මියෙන්නට නොදෙමි සිහරද රකින වෙන අයෙක් කොයිබද තම්බ පන්නයේ. බලන් හද ගැහෙන රිද්මය තවම පනතියේ. සිංහයා කඩුවත් තරම් බිමට වැටුනට උට තාම් පන තියෙනවා. පන දෙන්න එන්න කියලා තමයි
මේ අපි රෝහිත භාෂණ අබේවර්ධන කවියා ආරාධනා කරන්නේ. මේකෙදි තියෙනවා ඉතා වටිනා යෙදුම් කීපයක් අර මං කලින් කිව්වා වගේ හැලී හිස ස්වර්ණ කේශර සිංහයාගේ කේශර හැලිලා උගේ ලොන් හැලිලා සඳකඩ පහන වැනසීම මේ කරන සමාජ සංස්කෘතික විනාශය ගැන ඔහු ඉතාම කෙටියෙන් කියනවා කුරින් මැඩ පහන් සඳකඩ පවා වනසනා. ඊළඟට මොනවද මේ මොනවද සෙල් පිළිම වලත් ඇස්වල කඳුළු තියෙනවා. ඒ කියන්නේ ගල් පිළිම වලත් කඳුළු තියෙනවා. ඒ තරම් කම්පාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මට අවසරයි මේකේ පොඩි පසුබිම කියන්න පොඩ්ඩක්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ කෘෂි විද්‍යාපීඨ ශිෂ්‍යෙක් හැටියට ඉන්නකොට ගෙදර යනකොට මං ඇවිල්ලා කොළඹ බැහැලා රෑ වෙනකන් ඉන්නේ පත්තර කන්තෝරු වල. මේ 80 ගණන් වල. මම දිවයිනට යනවා. ඒ වගේම බොරැල්ලේ සුපර් මාකට් එකේ උඩ තට්ටුවේ පත්තරේ කරා සුනිල් මාධව ප්‍රේමතිලක කියන අසිරිමත් පුවත් කලාවේදියා සහ විනී හෙට්ටිගොඩ අයියා. ඉතින් මේ සුනිල් අයියයි විනී අයියයි බලලා පත්තරේ රෑ වෙනකන් ඉඳලා රෑ වුණොත් ගෙදර යන්න විදියක් නැත්තම් මම කොළඹ නතර වෙලා යනවා. ඉතින් මේ ඒ කාලේ පත්තරේ ලක්මින පත්තරේ කවි පිටුවේ වැඩ කළේ රෝහිත භාෂණ අබේවර්ධන මල්ලි. ඉතින් ඔහුගේ මේ කවිය තෝරගන්නකොට මට මතක් වුණා අර මහා භීෂණ සමයේ ඔවුන් නිර්භයව තමන්ගේ පුවත්පත් කලා මෙහෙවර සමාජය වෙනුවෙන් කරපු හැටි. මෙතෙන්දි වටින්නේ වජනමල්ලි මේ සිංහයා වැටුණා කිව්වම සිංහයා ශීරපායි සතෙක් මේ කිරිබී වැඩිච්ච සතාගේ වැටීම නෙමෙයි. ඒ වැටීම තුල පරපුරක් තුල ඇතිවන විරෝධාකල්පය කොතරම් දරුණුද කියලා. ඒ කියන්නේ ඉබඳු දෙයක් දැක්කට පස්සේ විරෝධාකල්පයක් ඇති වෙනවා ජනතාව තුල. එතකොට ඒ ඇති වෙන ආවේගය තමයි රෝහිත භාෂණ මල්ලිගේ වචනවල තියෙන්නේ. ඉතින් මම මේකට තෝරගත්තේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියපු විශිෂ්ට රචනයක් ඇගේ නම ලංකාය නන්දා මාලිනී විසින් ගායනා කරන්නේ. හොඳයි කඩුව අතින් ගත්ත සිංහයට මොහොතකට පණ ඇවිල්ලා පාරටම නිදහස දුන්නොත් දුවල යන්න කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරයිද? මට හිතුණා ඒ කවිය ඔබ කියනකොට ඉතින් මේ සිතුවිල්ලත් එක්ක අපි යනවා තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය. ධර්මාධිකරණයට කැඳවීමේ ස්වාමීනි මගේ නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවින් මුලාවී සිටින්නේ විමුක්තිය නාමයෙන් හඬන්නේ මගේ නම ලංකාය උපත ලැබ බොහෝ කල් සොම්නසින් රිසුවාය මෑ මල්වරව නාබරව බබලමින් සිටියාය මෑ
සල්ලාල පාශයෙන් බොහෝ අර මිදුනාය මෑ සිත දුබල වූ දිනෙක ලියවුලෙහි වැටුනාය මෑ ඇගේ නම ලංකාය බඹ සරපුදා නික ගැහැට වින්දාය මෑ සලිලුනට රැවටමින් සියරු හිරු පිටුවාය මෑ ඉසුරු සඳහාවුන් උගසටද තැබුවාය මෑ අසරණව අද මෙසේ මහා මගට වැටුනාය මෑ මැගේ නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවෙන් උලාවී සිටින්නේ නාමයෙන් හඬන්නේ මැගේ නම ලංකාය අද කවිදහයට ගීදහයක් වැඩස්ථානයේ කවිතෝරන්නේ ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියා ගිනි පුලිංගු විඳිමින් නැස් රතු කර ගනිමින් පවුලේ කුස පුරවන්නට වෙහෙසෙන අම්මලාගේ සිට පිටපොත්ත පුරා මහා බඩුමලු ගෝනි දරාගෙන ජීවන බර කරින් දරාගෙන ගමන් කරන නාටාමි ජීවිත ගෙවන තාත්තලාත් ඒ වගේම එතනින් එහාට කවි ලියන මහා කවියෝ පඬිවරු ඒ වගේම සුලවත් වියත් මිතුරු මේ හැම තැනම කවිය තියෙනවා ඒ වගේම ඔබත් ඒ කවිවල ඉන්නවා ඒ වගේම දියර බොන තැනයි බීර බොන තැනයි දෙතනම ඔබ රැඳෙනවා ඒ නිසා අර ගොඩක් අය කියනවා මේ බීර බොන මිනිස්සු පාරේ වැටෙන මිනිස්සු වගේම ඒ කියන්නේ ඩෝප් වෙන මහත්තුරු දක්වා ඔබේ කවිය තියෙනවා කියලා. ඒ නිසා ඒ හැම තැනම දැවටෙනකොට ගිනි බෝලයක් තව අතාරින්න ඔබ සැරසෙනවා කවියකින් ඊළඟ කවිය. ඔව් වජිරමල්ලි. ඇත්තටම වජිරමල්ලි අපි මේ හතරවෙනි කවියට තෝරාගත්ත කවියෙත් මේක අපි කියන්නේ මේකේ තියෙන මාතෘකාව ගිනි බෝල කරකවන මාහිමි සඳ. නිහාල් ගුණවර්ධන කියන කවියා තමයි මේ කවිය ලියලා තියෙන්නේ. මම පළමුව කියන්නම් මේ කවිය ඊටාම කෙටි කවියක්. ඇත් රජු වඩී පාවාඩ පිට දරා දා කරඬුව ධාතු කරඬුව වඩම්මගෙන එන ඇතෙක් ගැන කියනවා. මගේ රජු වඩී කඳුළු පාවාඩ පිට දරා ගිනි පන්දම. දැන් මේ කියන කාන්තාවගේ රජ්ජුරුව තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා. ඔහු ගිනි බෝල කරකවන ගිනි බෝල ශිල්පියෙක් තමයි පෙරහැරේ ඇත්තුන්ට පෙරහැරේ අලංකාර කරන ශිල්පියෙක්. බලන් සකි සඳ තෙල් ඔබා දල්වන මගේ හද කැණි මඩල. ඇයට දැනෙනවා තමන්ගේ පපුව පත්තු වෙනවා වගේ. ඔබ උඩ පනිත ගිනි බෝල ශිල්පියා නටනවා උඩ පනිනවා දඟලනවා ඔබ උඩ පනිත මා බිම වැටිත. ඉතින් මේ කවිය තෝරන කොටත් අර මම කලින් කිව්වා වගේ වජිරමල්ලිට සමාවෙන්න ඕන මම කවිය ලයිසන් නැති කෙනෙක් හන්දා මේකේ විචාර දන්නේ නැහැනේ. දැන් මම මේක විඳින්නේ මේක සමාජ පන්ති දෙකක් විග්‍රහ කරන කවියක් හැටියට. ඒ මම විඳින හැටි. දැන් මේ පෙරහැර මම දකිනවා මේ තත්කාලීන සමාජ ආර්ථික දේශපාලන අරගලයේ හරස් කඩක් හැටියට. පෙරහැරක් යනවා.
අපි ඉන්නෙත් පෙරහැරක තමයි. මේ පෙරහැරේ පාවාඩ උඩ වඩින්නේ ඇත්තු. මේ ඇතා සතෙක් වුණාට අපිට එතකොට ධ්වනිත වෙනවා, අපිට මැවිලා පේනවා වරප්‍රසාද ලත් පන්තියක්. BMW වල බෙන්ස් වල යන පන්තියක් වෙන්න පුළුවන්. වරප්‍රසාද ලත් පන්තියක් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ඔවුන්ට පෙරටුව ගිනිබෝල කරකවන්නේ මගේ රජු, තමන්ගේ ස්වාමියා. කඳුළු පාවාඩ පිට දරා ගිනි පන්දම. මේ ගිනි පන්දම හරි වටිනවා. මට මතක් වෙනවා වජිරමල්ලි මහගමසේකරගේ තුම්මන් හන්දියේ අබිලින් සිඤ්ඤෝ පෙම්වතිය ගැන ශෝකාකූල භාවයට පත් වෙලා හොඳටම අඩියක් ගහලා හුළුවත්තක් වනවන ඇවිල්ලා ගෙදර මිදුලේ හුළුවත්ත ඇතෑරලා ඇන තියාගෙන අහස දිහා බලනවා. මේ මහගමසේකර කියන විශිෂ්ට සිනමාකරුවා අපේ සත්‍යජිත් රායි. මේ විශිෂ්ට සිනමාකරුවා එක ෆිල්ම් එකයි කරේ තුම්මන් හන්දිය. කැමරාවෙන් හඳ ෆෝකස් කරනවා. ජෝ අබේ වික්‍රම අබිලින් සිඤ්ඤෝ මිදුලේ ඇන තියාගෙන බලන ආස දිහා හඳ සමීප රූපයක් බවට ගෙනල්ලා මුළු තිරේම පිරෙන්න හඳ පෙන්නනවා. ආපහු හඳ ඈත් වෙලා යනවා. යනකොටත් අර තියෙන ගිනි හුල පත්තු වෙනවා. මේ හිතේ බඩේ ගින්දර පෙන්වන්න සේකර ඉතාම ශූර විදියට අර මං කලින් කිව්වා වගේ මට සමා වෙන්න මම මේ වෙලාවේ කියන්නමත් ඕන මහගමසේකර මගේ කවි බුදුහාමුදුරුවෝ. ඉතින් කවියෙන් ඒ කොන්ත නෝන බලන්න එන මිනිස්සු ගැන අර එළිවෙනි ජාමෙට බස් වඩන්නම් කම්මල්වත් ඒ බල්ලු පුරන්නම් කිව්වා වගේ අතන අබිලින් සිඤ්ඤෝගේ හිතේ තියෙන අප්සෙට් එක වැටිච්ච බව පෙන්වන්න හඳ ළඟට ගෙනල්ලා ඈත් කරා. ඉතින් මේ ගිනි පන්දම ඊටාම හොඳ සංකේතයක් තමයි බඩපපුව පත්තු වෙන ජනතාවක් ගැන කතා කරන්නේ. ඉතින් එතෙන්දිත් මම ගන්නේ මේ ගිනිබෝල කරකවන මිනිස්සයාගේ නෝන මහත්තයා විතරක් නෙමෙයි. ඒ මුළු පන්තියක් ගිනිබෝල කරකවන්නාගේ පන්තිය. ඒ කියන්නේ වැඩ කරන ජනතාව වෙන්න පුළුවන්. අපේ භාෂාවෙන් කිව්වොත් හැමදාම පරිප්පුව කන මිනිස්සු වෙන්න පුළුවන්. එතකොට ඒ පන්තිය ගැන තියෙන ගින්දර තමයි මේ කවියෙන් මම ගන්නේ මේ පෙරහැර ඔවුන්ගේ ජීවන අරගලය බවට. ඒ අරගලයේ හරස් කඩක් හැටියට තමයි මට මේ කවිය මට දැනෙන්නේ. ඉතින් මම මේකේ තෝරගන්නවා එරබද්දේ ගොඩ දොන් ධර්මසේන වෛද්‍යසේකර නොහොත් දේවානන්ද වෛද්‍යසේකර. මම ඉතාම කැමති කටහඬක් 1950 වර්ෂයේදී ගුවන්විදුලියේ කටහඬ පරීක්ෂණයට මහාචාර්ය ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් ඉදිරිපිට ගායනා කොට සමත් වූ විශිෂ්ටයා. ඔහුගේ ආශා දෑසින් දකිනා සිහිනේ. ඒක තමයි මම තෝරගත්ත ගීතය. උඩ පනින බිම වැටෙන ජීවිත ගෙවන අපි උඩ ඉන්නේ බොහොම හදිස්සියෙන්. ගොඩාක් වෙලාවට අපි කරන්නේ බිම ඉඳගෙන අර උඩ ඉන්න බොහොම පුංචි මොහොතට අනේක විද සැලසුම් හදන එක. ඉතින් උඩ පනින්න උත්සාහ කරන්න කාලය කාදමනවද මේ මොහොත විඳිනවද කියලා අපි ආශා දෑසින් බලා සිටිමු. 4 වෙනි කවියේ 4 වෙනි ගීතය. ආශාදෑසින් දකින සිහිනේ මිහිරමැකී යනවා. ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙල් පෙනවා. ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙර පෙනවා. මගදෑලේ පිපිමල් පරවී නෑ
ඵල හට ගන්නේ සිතුවිලි මී මැසි මුදි නැත මී බැඳ උන්මය රිදවන්නේ සිතුවිලි මී මැසි මුදි නැත මී බැඳ උන්මය රිදවන්නේ පැතුමි වර පට තණ්හා දෑතින් පැතුමි වර පට ගිලිහි බිම වැටිලා දෛවයේ ගුණ ඇද ජීවන ගැලගෙන ආමග දිග යනවා අතීතයේ සිහින මැදින් යලි ජීවනයට යනවා ඈත අතීතයේ සිහින මැදින් යලි ජීවනයට යනවා ආශාදෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙර පිනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙර පෙනවා ලංකාව ලෝකයේ වැඩිපුරම කවි කියන කවි ලියවෙන කවි කියන රට වෙන්න ඇති කියලා ඇතැම් තැන්වල විචාරකයෝ මත පළ කරනවා. මොකද ඒ තරමට කවියත් එක්ක අපේ ජානගත සම්බන්ධය හරිම වැඩි. අපේ සංස්කෘතික ඇවතුම් පැවතුම් සියල්ලක්ම පාහේ ගොඩනැගිලා තියෙන්නේ කවිය මත. ඒ වගේම අපේ කතන්දර සියල්ලම පාහේ ගොඩනැගී තියෙන්නේ කවිය මත. ඉතින් ඒ නිසා මේ කවිය සරලව අපි අරගන්නට හැදුවට එහි ගැඹුරු පතුල බොහෝ සෙයින්ම අපට හිතන්නට බලපෑම් කරන නිසා ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවිය අපට තෝරා දෙන 5 වෙනි කවිය මත අපට ඇවිදින්නට අවසර. වජිරමල්ලි මම මේ කවිය තෝරගත්තෙත් අපේ ටියුඩර් අමරසේන මහත්තයා සංස්කරණය කරපු අත්පසුර කියන පොතෙන්. මේක නිසල විල ලිව්වේ රමුක්කන රුවන් සුදස්සන කියන කවිය. මං ඉස්සෙල්ලා කවිය කියවන්නම්. නිසල විල. මේ නිසල විල ඊතා ගැඹුරුය. විලපතුලෙන් මතුව සුපුෂ්පිත සියපත් රතුසුදු වර්ණයෙන් නිල් තලය බබලාය. එනමුදු සබඳ විල පතුලත සියදහස් නෙළුම් නටු මුල පවතී කලල් ගොහරුව. අපිට ඇස් දෙකට පේන නෙළුම් මල් වලට යටින් ඒ මල් වලට පෝෂණය සපයන මඩ තට්ටුව ගැන කවිය කතා කරනවා. විල නිලඹ සිසිලසට සියදහස් සියපතට පෙම් කරන සබඳ නුඹ නොදකිනා කලලකි සොඳුරු බව තුල. මේ මඩ තුල තියෙන సౌందර්යය ගැන කවිය අපට මතක් කරනවා. ගැඹුරු විල පතුලත තැන්පත්ව විලමෙන්ම නිසලව තිබෙයි එය විල තිබෙන තුරුම විල සමග පෙම්වත්ව. මේක විල
විලේ උඩ අපිට පේන මල් ටිකත් විලේ වතුරත් විලේ මඩ පතුලත් සම්පූර්ණ සමෝධානයක් හැටියට කවියා විස්තර කරනවා. ඉතින් මට මේකේ වටිනාම දේ තමයි මම ගත්තේ අපි වජිරමල්ලි මේ දෘශ්‍යමානයේ දකින්න දේ පවතින අදෘශ්‍යමානය කොතරම් මෙහෙවරක් කරනවද කියලා. ඒ කියන්නේ වෙසක් පෝයට ගහන හෝ පොසොන් පෝයට ගහන තොරණක පිටිපස්සේ පුවක් ගස් ටික හිටගෙන ඒ පුවක් ගස් වලින් තමයි තොරණ අල්ලගෙන ඉන්නේ අපිට පුවක් ගස් ටික පේන්නේ නැති වුණාට. ඉතින් මට මතකයි මගේ ශාස්ත්‍රපති උපාධිය කරනකොට ජපානයේ සගා විශ්වවිද්‍යාලයේ මම කළේ ලෝක ප්‍රකට නොබෙල් ත්‍යාගලාභී අර්නස්ට් හෙමින්ග්වේගේ ගද්‍ය රචනා ගැන. එහිදී මගේ මහාචාර්යතුමා හිරොනොරි හයාසේ අපි දිගැන්නුවා අයිස්බර්ග් තියරි කියලා. අයිස් කුට්ටියේ සිද්ධාන්තය කියලා. මූදේ පාවෙන අයිස් කුට්ටියක උඩින් පේන්නේ පොඩ්ඩයි යටින් විශාල ප්‍රමාණයක් තියෙනවා අයිස් කුට්ටියේ. ඒ වගේ මට මේ අයිස්බර්ග් තියරි එකත් මතක් වුණා මේ අපේ රුවන් සුදස්සනගේ කවිය කියවනකොට. මට මේ දෘශ්‍යමානය සහ අදෘශ්‍යමානය අතර තියෙන සංහිඳියාව සහ සමෝධානය හොඳට කියා දුන් කෙනෙක් තමයි මම මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා 1988 89 මහා භීෂණ කාලේ මං වැඩ කළා සයිමන් නවගත්තේකම කියන මහා කලාකරුවා සමග. ඔහු මට දෘශ්‍යමානය සහ අදෘශ්‍යමානය පිළිබඳ ඉතා මනරම් හැඟීම් සහ ප්‍රකාශන රාශියක් මට කියා දුන්නා. ඔහු සෙන් බුද්ධාගම, මහායානය, ඒ වගේම කුන්ෆූ සටන් කලාව සහ ශවොලින් ආරාම ගැන කියමින් මට මේ දෘශ්‍යමානය සහ අදෘශ්‍යමානය අපි හිතමු දඩයක්කාරයා ඔහුගේ සංසාරාරණ්‍ය දඩයක්කාරයා හැසිරෙනකොට ඔහුට පසුබිම් වෙන නමුත් අපිට ඉඳුරාම අපිට කෙලින්ම ප්‍රකාශ නොකරන මහා මතවාදයන් රාශියක් පිළිබඳව සයිමන් නවගත්තේකව මහත්තයා මට කිව්වා මේ දඩයක්කාරයා ඕපපාතිකයෙක් නෙවෙයි ඔහුව පෝෂණය කරපු අදෘශ්‍යමානය මෙන්න මේ වගේ කියලා. ඉතින් මට ඒකත් සිහිපත් වුණා. ඔහුට ගරු කරන්න මම කියනවා සුබසහායස නාට්‍යය ලියනකොට ඔහු වත්තල මූදු විරලේ වාඩි වෙච්ච කළු ගල ගාවටත් මාව ආදරෙන් එක්කගෙන ගියා. ඉතින් තව කාරණයක් මට කියන්න අවසර දෙන්න. ජපන් ජාතිකයෝ මම මේ ගන්නේ ජපානය ගැන මොකද මම අවුරුදු 16ක් ජීවත් වෙච්ච නිසා ජපන් ජාතිකයන්ගේ හැඟීමක් තියෙනවා මේසයට පුටුවට පොතට පෑනට හැම දෙයකම අජීවී වස්තු වලට හදවතක් තියෙනවා කියලා. ඔවුන් මේක විස්තර කරන්නේ මොනෝනි කොකොරොගා අරිබස්. මොනෝ කියන්නේ වස්තුන්, මොනෝනි කොකොරෝ කියන්නේ හදවත. මොනෝනි කොකොරොගා අරිමස් කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා හැම වස්තුවකටම අජීවී ද්‍රව්‍යයකටත් හදවතක් තියෙනවා කියලා. කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා ගරාජ් එකකට අරන් ගියොත් කාර් එක අත ගාලා අහනවා ඉත කත්තකා කියලා. කාර් එකෙන් අහනවා රිදුනද කියලා. ඉතින් මට ඒ හැඟීම් ආවේ අපි අජීවී ලෙස දකින දේවල් වල මහා ආධ්‍යාත්මික ක්‍රියාකාරීත්වයක් ජපන්නු දන්නවා වගේ මේ කවියත් අපිට දෘශ්‍යමානය සහ අදෘශ්‍යමානයේ පැවැත්ම අපිට පෙන්නුම් කරන මේ සමෝධානය. මේ දෘශ්‍යමානය දරු පරපුරක් ලෙස ගත්තොත් අර නොපෙනෙන මඩ තට්ටුව පීතෘ සහ මාතෘ පරපුරක් හැටියට ගන්න පුළුවන්. ඉතින් මට මේක බලනකොට මට හිතුණා මේකට තෝරගන්න දයානන්ද ගුණවර්ධනයන් විසින් රචිත විශිෂ්ටතම ගීතයක් අමරදේවයන් මං හිතන්නේ කියලා තියෙනවා ඉතාම ආස ගීයක් කියලා අමරදේවයන්ටම ආදර හැඟුම් ගීතය. හොඳයි රුවන් සුදස්සන ප්‍රනාන්දු කියලා කියන්නේ නිතරම පුවත්පත් පිටු අතරින් අපට මුණ ගැහෙන දක්ෂ කවියෙක්. ඔහුගේ කවි හැඟුම් දල්වන තැනක ආදර හැඟුම හොයාගමු අපි කවියේ ගීතයට. ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම්
කවයි හද කෙතෙකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් අඳුරේ සැලෙන තරුවෙලි මගේ හද තුල කරයි විමසිලි සැදෑ අඳුරේ සැලෙන තරුවෙලි මගේ හද තුල කරයි විමසිලි නැගෙන ගනාදුර වඩයි සිතුවිලි මේ මගුල් රෑ බිඳී ඉවසිලි ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නොහින්නේ කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් ඉන්නේ රහස නැතිවද මං නොදන්නේ තුරුලේ බඹරුම් නොවේද ඉන්නේ ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් නූතන සිංහල කවියේ හැඩරටා ධනාත්මක විදියට සුභවාදී ලෙස අරගෙන එහි පැතිරෙන ගුණය පිළිබඳව හොයා බලනකොට විවිධ උත්සාහයන් තියෙනවා මේ කවියට පැතිරීම සඳහා අවකාශය සලසන මුහුණු පොතේ සංഭാෂණ ඒ වගේම ප්‍රතිචාර දක්වන තැන් ඒකම එහි ගුණාත්මක වර්ධනය පිළිබඳව විවාදාසම්පන්න අදහස් එකතු කරන තැන් මේ හැම දේම පිළිබඳව විමර්ශනයක යෙදෙමින් කවි ඔබ වෙත අරගෙන එන කවි 10ට අද පැමිණ සිටින්නේ ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියා. ඔහු තෝරා දෙන 6 වෙනි කවියට පියවර මනින්නට අවසර. ඔව් මල්ලි. අපි අරන් තියෙන 6 වෙනි කවියට උසාවියෙන් පලා ගිය අම්මාගේ පාපෝච්චාරණය.
මේක ලියලා තියෙන්නේ සන්ද්වනී සජීවිකා වීරතුංග කියන කිමිඳිය. මං ඉස්සෙල්ලා කවිය කියවන්නම්. වතුසුදු මල්පිරි දිය ඉස වැටුණයි උදනැක්කේ පෙර පෝය දිනේ සුදට සුදේ පොල් බෑය දෙපළු වී ඇයි වස් දොස් හැරියේ නැත්තේ. මේ දියණියගේ ජීවිතයේ අවස්ථා ගැන අම්මා සිහිපත් කරනවා. සාර සුභාවට පිපිපොල් මලසේ ගමක දෑස් සුදුරා ගත්ති පත්තිනි දෙයියෝ ඇයි ගිනි දුන්නේ තලා දමා පී දෙන කැකුලි. ඇයට මොකක් හරි මේ ව්‍යසනයක් වෙලා තියෙනවා. තුමුල කුළුණු මැද යුක්තිය ලබනට දැන් මේ දියණියට වෙච්ච අසාධාරණය කියන්න ඇය යන අධිකරණයට. තුමුල කුළුණු මැද යුක්තිය ලබනට සැලෙන ගතින් යුත් මගේ දෝනී පළමු වරට නොව දෙවැනි වරට සිය දෑතින් සලු පිළිගලවන්නේ. මේ පිළිබඳව මේ වෙච්ච අපරාධ ගැන කතා කරනකොට අම්මට හිතනවා දූගේ රෙද්ද කැඩෙනවා කියලා. දුව නිර්වත් වෙනවා කියලා මේ සමාජයේ ඉදිරිපිට. 100,000ක් නෙත් කන් අරවාගෙන යලි මගේ දෝනිය කෙලෙසද්දී එය දියණිය කෙලසීමක් හැටියට අම්මට දැනෙනවා. ගිනි කන මේ බිම් කඩින් පලා යමි නිහඬතාව මට දරනු බැරි. මේකෙදි මල්ලි වජිර මල්ලි මට මතක් වෙන්නේ දැන් කියනවානේ පිරිමියා වතුර කලයක් නාවලා ගෙට ගත්තත් පිරිසිදුයි. ඒකට කාන්තාව විතරයි පාරිශුද්ධ වෙන්න ඕන කියලා තියෙනවා මතවාදයක් අපේ රටේ ඊටාම පසුගාමී මතවාදයක්. ඉතින් මම අපිට ඒක මතක් වෙනවා තමන්ගේ දියණියක් මේ විදියට ව්‍යසනයකට මුහුණ දුන්නාට පස්සේ මට ගැටලුව තියෙන වජිර මල්ලි මේක මේ අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි මේ සමාජය අම්මා දන්නවා මේ සමාජයෙන් ඇය කොන් කරනවා අපහාස කරනවා නිග්‍රහ කරනවා අවමන් කරනවා. මේකට ඇයි මේ වගේ සමාජයක් අපි මේ වගේ සමාජයක් පවත්වගෙන යන්නේ. නැත්නම් වැරදිකරුවෝ ව්‍යසනයෙන් ලක් වූ දියණිය විතරක් නෙමෙයි ඇයට hina වෙන මේ සමස්ත සමාජයමයි. මට පොඩි කාරණයක් කියන්න දෙන්න අවසර ඉල්ලනවා. මම ජපානයේ අධ්‍යාපනය ලබන කාලේ කුරුළු උණ රෝගී පැතිරුණා. මේ වෙලාවේ කියෝතෝ නගර මේ වෙලාවේ ජපානයේ මේ කුකුල් ගොවි පොළවල් වලටත් කුරුළු උණ රෝගේ බෝ වුණා. ඒතකොට ජපාන් රජය ඉල්ලුවා රූපවාහිනියෙන් ඉල්ලුවා ඔබගේ කුකුල් ගොවි පොළට කුරුළු උණ රෝගී හැදුනොත් වහාම දැනුම් දෙන්න. ඉන්පස්සේ ඇවිල්ලා සම්පූර්ණ කුකුල් ගොවි පොළ ගිනි තියලා සතුන් ටික විනාශ කරනවා නැත්නම් මේක ව්‍යාප්ත වෙන හන්දා. එක්තරා යුවලක් අවුරුදු 60ක් විතර වෙන වයස ජපන් ජාතික යුවලක් මේ දෙන්න මේක රහසේ හිටියා කුකුල්ලු 50ක් විතර මැරුණා. දෙවෙනි දවසේ 100ක් විතර මැරුණා. තුන්වෙනි දවසේ 200ක් 300ක් මැරුණා. මේගොල්ලන් නොකිය හිටියා. නමුත් 7-800ක් මැරෙනකොට මේගොල්ලන්ට සිද්ධ වුණා රටට හෙළිදරව් කරන්න අපේ ගොවිපලේ මෙන්න මෙහෙම දෙයක් කියලා. ඒ වෙලාවේ මේගොල්ලන්ට රජයෙන් සහ ජනතාවගෙන් ලොකු දෝෂාරෝපණයක් ඇති වුණා. ඇයි ඔබ බොරු කිව්වේ කියලා. මේගොල්ල මාධ්‍ය සාකච්ඡාවක් තියලා පස්සෙන්දා කුකුල් ගොවිපලේ ගස් දෙකක එල්ලිලා මැරුණා. ඒ කියන්නේ ඔවුන් සමාජයට කොච්චර වග කියනවද ඔවුන්ට ඒක දරා ගන්න බැරි වුණා. තව සිද්ධියක් මට කියන්න අවසර ජපානයේදී විශ්වවිද්‍යාල ළමයෙකුට ගැරන්ටර් හැටියට බාරකරු හැටියට අත්සන් කරපු මහාචාර්යවරයා අත්සන් කරාට පස්සේ බංග්ලාදේශී ළමයෙකුට ඒ ළමයා කුස්සියේ ගෑස් ලිප ඕෆ් කරන්න නැතුව විශ්වවිද්‍යාලෙ ගියා. එතකොට ගෑස් ලිප නිසා ගිනි ගත්තා කාමර 16ක් පිච්චුණා. එතකොට අත්සන් කරපු නිසා මහාචාර්යතුමා ගෙවන්න ඕන. මහාචාර්යතුමා ගෙවන්න බැරි නිසා හැංගුණේ නැහැ සියදිවි විනාශා ගත්තා. ඒ ඔවුන්ගේ හැටි. ඒ කියන්නේ ඔවුන් කොයි තරම් සමාජ වගකීමක් ගන්නවද මම සමස්ත සමාජයට වග කියන්න ඕන කියලා. අපේ එහෙම එකක් නැහැ. අපිට ඕනම නරක වැඩක් පාදඩ වැඩක් කරලා අපිට පුළුවන් hina වෙවි ඉන්න. අපි අනිත් මිනිස්සුන්ට ඕන විපත්තියක් දීලා අපිට පුළුවන් එහෙම ඉන්න. ඇයි අපිට ලෝකෙ උතුම් රට වෙනවා නම් අපි අනිත් මිනිසා පත්වන අසරණ භාවයට ඇයි අපි කම්පා නොවෙන්නේ? සහානුභූතිය නැත්තේ. ඉතින් මම මේ වෙනුවෙන් මන් තෝරගත්තේ සුන්දර ගීතයක්, තා වටිනා ගීතයක් නන්දා මාලිනිය ගායනා කරන මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. හොඳයි. අධික්‍රියාකාරී ලෝකයක සාවධානව කවි කියවන්න අපට හුරු කරවන කවියා එක්ක කුළුපග ඇසුරකට අපට ආරාධනා පත් නිකුත් කරන කවි
අතරේ එල්ලී අපි යනවා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. කවිය කියලා කියන්නේ වෙලාවකට අපිව අතරමං කරවන පරිකල්පනීය ඉදිරිපත් කිරීමක්. අපිව මවිත කරවන කම්පන ගුණයකින් යුතු වචන පේලි. ඒවායේ තියෙනවා අපි කවි රස විඳින්න පටන් ගත්තොත් සමහර වෙලාවට ඒ කවිවල දැවටි නොයන ගමන් යන්නට හිතෙනවා. ඒ තරම් කවියෝ සමත්, ඒ තරම් කවිය සමත්. කවිය ඔස්සේ අපට යා නොහැකි තැනක් නැති තරමට කවිය ප්‍රබලයි. අපි එනවා ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියා තෝරන 7 වෙනි කවිය හොයාගෙන. ඔව් මල්ලි. මම තේරුවේ 7 වෙනි කවිය හැටියට පියංකාරගේ බන්දුල ජයවීර කවියා ලියපු කොච්චිමිරිස් සමන්පිච්ච කියන කවිය මං ඉස්සෙල්ලා කියන්නම් මේ කවිය. කොච්චිමිරිස් සමන්පිච්ච. කොච්චිමිරිස් සම්බෝලෙට
සමන් පිච්ච බුදුන් පුදට. කොච්චිමිරිස් හා සමගින් නිසි පදමට ලුණු ලූුණුද උම්බල කඩ. ගලේ තලා අඹරාගෙන පොල් රලක් සමග සුදුබත් කටක් කන්න හිත සතුටින්. නා පිරිසිදු වී පේවී පිරුවට හැඳ මලින් මල නෙලා හෙමිහිට පහන් තෙල් දමා දල්වා සුවඳ දුම් වලා නංවා එකත් පස්ව හිඳ නිසි ලෙස දොහොත් මුදුන් තබා බැතින් මුමුණා ගාථා එකිනෙක සිහින් සරින් ඉවසිල්ලෙන් බුදුන් වඳින් නිවුණු සිතින්. කවියා කියන අන්තිමට අපිට ඉතින් පටලවා නොගන්න කොච්චිමිරිස් සම්බෝලෙට සමන් පිච්ච බුදුන් පුදට. මේ කවිය දැක්කට පස්සේ වජිරමල්ලි මට හැඟීම ආවේ මේක හරියට ලෝක දෙකක් වෙන් කරලා අපි දකින්න හදනවා වගේ. හරියට කොච්චිමිරිස් නම් සම්බලටම තමයි සමන් පිච්ච නම් වඳින්න තමයි. ඉතින් මට මේක දැනුනේ කොච්චිමිරිස් භෞතික ජීවිතය සංකේතාත්මකව ප්‍රක්ෂේපණය කරනකොට සමන් පිච්ච ආධ්‍යාත්මික ජීවිතය සංකේතවත් කරනවා. ඉතින් මේ භෞතික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි වෙන් කරලා දැක්කට අපි දන්නවා මේ බටහිර දර්ශනයේදී ද්විකෝටික සත්‍යය ගැන අපි කතා කරනකොට ඒක ඇත හෝ නැත. නමුත් බුදුන් වහන්සේගේ චතුස්කෝටික දර්ශනයේදී පළවෙනි එක ඇත, දෙවෙනි එක නැත, තුන්වෙනි එක ඇත නැත, හතරවෙනි එක ඇත්තේද නැත නැත්තේද නැත. ඒ කියන්නේ බටහිර දර්ශනයේ ඉක්මවා ගියපු අතිශය ගැඹුරු දර්ශනයක් බුදුන් වහන්සේ ඉදිරිපත් කළා චතුස්කෝටික දර්ශනය. දැන් අපි මේ අධ්‍යාත්මික කියලා ගත්තට අධ්‍යාත්මික ලෝකයේ පවතින්නේ භෞතික ලෝකයේ තුලම කියන හැඟීම මට තියෙනවා. මම ඒක එහෙම විඳිනවා. භෞතික ලෝකයේ පවතින්නේ අධ්‍යාත්මික ලෝකෙ මේ දෙක එකක් නෙවෙයි. ගලවලා ගන්න බෑ. ඉතින් පියංකාරගේ බන්දුල ජයවීර කවියගේ මේ කවිය දැක්කහම මට මේ අධ්‍යාත්මික ලෝකයයි භෞතික ලෝකයයි අතරේ වෙන් කරලා දකින්න එක නෙමෙයි මේ දෙක එකට නේද තියෙන්නේ. මේ දෙක අපි විඳින්න ඕන එකට නේද කියන හැඟීම ඇති වුණා, මතක් වුණා. මෙතෙන්දී මම කියනවා මගේ හැඟීම සිංහල කවියේ මා දුටු එකම දාර්ශනික කවියා මහගමසේකර. ඔහු තමයි ප්‍රබුද්ධ ලිව්වේ. ඒ බඳු දාර්ශනික කවියෙක් මෙතෙක් මට හමු වී නෑ. සිංහල කවියේ පළමු වන දාර්ශනික කවියා මහගමසේකර. මෙහිදී මට අවසර දෙන්න විනාඩි 2ක් ගන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මම ආචාර්ය උපාධියට ජපානය යනකොට මට කිව් කතාවක්, සෙන් බුද්ධාගමේ කතාවක්. දුනුආයෙක් වෙන්න ආසාවේ ශවුලින් ආරාමයකට ගියපු තරුණයෙක් ගුරුතුමාගෙන් ඉල්ලනවා මට දුනු ශිල්පය උගන්වන්න කියලා. ගුරුතුමා කියනවා කඩියෙක් අතට අරගෙන අත උඩ තියාගෙන අවුවේ ඉන්න කඩිය අශ්වයේ තරම් ලොකුවට පේනකම්. මෙයා සති ගාණක් ඉන්නවා අශ්වයෙක් වගේ පේන්නේ. මෙයා තීරණය කරනවා ගුරුතුමා මරන්න. ගුරුතුමා මාව රැවට්ටුවා කියලා. ගුරුතුමා බත් මුට්ටියට දුම් පිමිනකොට ගෝලයා පිටිපස්සෙන් ගිහිල්ලා පොල්ලකින් ගහනවා ගුරුතුමාගේ ඔළුවට. ගුරුතුමා එතකොට මෙහෙම අත උස්සලා ඒ පොල්ල අල්ල ගන්නවා. අල්ලගෙන නැගිට්ටාම ගෝලයා අඬනවා. ගුරුතුමා කියනවා මගේ ඇස් දෙකට අමතරව මෙතනත් ඇහැක් තියෙනවා කියලා. ඊට පස්සේ සමාව දීලා කියනවා නැවත බලන්න අශ්වයෙක්සේ පේනකම්. ගෝලයා මහන්සි වෙලා අශ්වයේ තරම් ලොකුවට පේනකොට තමයි ගෝලයාට දෙන්නේ දුන්නයි ඊතලේ. ඉන්පසු ඔහු කැලේ ගිහිල්ලා පුරුදු වෙලා ශිල්ප දක්වනවා ගිරිශිකරයක මුදුනේ ගුරුතුමාට කුරුළු රංචුවකට විද්ධාම කුරුල්ලෙක් වැටෙනවා. ගුරුතුමා කියනවා එහෙනම් දැන් මං විදින්නම් දුන්නක් සහ ඊතලයක් නැතුව. ගුරුතුමා හස්ත මුද්‍රාවෙන් චිත්ත තරංගයක් යවලා කුරුල්ලෙක් බිම දානවා. ගුරුතුමා කියනවා දුන්න සහ ඊතලේ ඊතා ප්‍රාථමිකයි ඉතුරු ටික භාවනාවෙන් යන්න කියලා. ඉතින් මේ කතාව කියලා මට මගේ මහාචාර්යතුමා මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක කිව්වේ හැමදාම කුමාර ජපානයේ මහාචාර්යවරයාගේ කාමරයට ඇතුල් වෙනකොට බිඳුවට බැහැලා ඇතුළට ඵලයක්. තමන් 0 ඉන්න හැම වෙලේම එතකොට අලුත් දේ ගන්න පුළුවන් කියලා. ඉතින් මට මේ පියංකාරගේ බන්දුල ජයවීරගේ කවිය මම වින්දේ එහෙමයි. ඉතින් මට මේකට ගැළපෙන සින්දුව හැටියට ගීතය හැටියට මට තේරුණේ මං ආසයි තෝරගත්තේ අමරදේවගේ අමරණීය ගීයක් නිම්හිම් සෙව්වා මා සසරේ. කොච්චිමිරිස් සම්බෝලට සමන්පිච්ච බුදුන් පුදට මේකේ කොයි තරම්නම් වැටහුම් කාරණා
තියනවද? ඔබ අල්ලාගත්ත පැත්තෙන් එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන පැතිමාන ඔස්සේ යන්නට පුළුවන්. ගිහිල්ලා කොහේ හෝ තැනක මට හුරු අදහසේ නවතිනවා නම් එතන තමයි කවිය තියෙන්නේ. අපි යනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය. නිම්හිම් සෙව්වා මා සසරේ අමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මාරන් ඔය කෙනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ලයකින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා නිම්හිම් සෙව්වා මා සසරේ අමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මාරන් ඔය කිනි බැඳුනේ සේවා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියකිලා සටනින් අදමා දිනුවා නිම්හිම් සෙව්වා මා සසරේ අමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මාරන් ඔය කිනි බැඳුනේ ඔබ හා මාරන් ඔය කිනි බැඳුනේ ඔබ හා මාරන් ඔය කිනි බැඳුනේ කිසියම් සංස්කෘතික ඓතිහාසික මනෝකායික ගති ස්වභාවන් ජානයන් ලෙස ඒ සමාජ පරම්පරා ගමනට එකතු වෙන බව ඇතැම් නව ජීව විද්‍යාඥයන් සහ ක්වොන්ටම් පරිණාම විද්‍යාඥයන් මත පළ කරනවා. මේ නව ජානමය අදහස් අපට නැවත නැවත අතීතයේ ඔස්සේ නෑකමක් විදියට පැමිණෙනවා. එයම තමයි චක්‍රීයව ගමන් කරමින් නැවත නැවත අපට මුණ ගැහෙන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා අපිට හැම මොහොතකම අතීතයට යන්නට හිතෙනවා. වර්තමානයේ ඉන්නට සිදෙනවා. ඒ වගේම ඒ ඔස්සේ අනාගත කල්පනා මවා ගන්නට හදා ගන්නට හිතෙනවා. අපිට පුළුවන් ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියා තෝරා දෙන 8 වෙනි කවියට යන්න. ඔව් මල්ලි. 8 වෙනි කවියට මම තෝරාගත්තේ රණතුංග මල්ලවාරච්චි කියන ප්‍රවීණ කවියාගේ කාව්‍ය නිර්මාණයක්. මේ රණතුංග මල්ලවාරච්චි කියන්නේ මේ දශක ගානක් තිස්සේ කවි ලියන අපේ රටේ ඉන්න ප්‍රවීණ කවියෙක්. ඔහුගේ මිගෙට්ටුවත්තේ හිමියනි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ව අමතමින් මේ කවියා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් දැකලා ඔහු තත්කාලීන සමාජ සංස්ථාවත් එක්ක සම්පාත කරලා මේ වෙච්ච විනාශය මේ වෙච්ච වින්නැහිය ගැන ඔහු සාකච්ඡා කරනවා. නිල් අහසයි හිරු තෙදරැස් වලාවියන් පමණි දිනුම හැම ඉහලින් කිරුළු අරා චෝර වෙළඳ හඬකි ලොවම. මේ නිදහස් රටක් වෙනුවෙන් දිවි පිදූ හෝ ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ජනතාවගේ හෝ වීරයන්ගේ හෝ ජාතික අරගලය හෝ සාරධර්ම හෝ සියල්ලම සෝදාපාලු කරගෙන ඇතිවෙච්ච වර්තමාන සමාජ සංස්ථාව ගැනයි කවියාගේ
තියෙන තියුණු විචාරය සහ විවේචනය. රටක් තොටක් ගහක් කොළක් උරුමය ඉතිහාස පොතම වලදා කළු කෙස තඹ පැහැ නැං වූ පරපුරක අරුම. කොණ්ඩේ පාට කරගෙන යන තරුණ පරම්පරාව වස්තු කරගන්නවා. ජීවිතයම ලෝකය හැම බූවලු රැහැනින් ඇද බැඳ මාර දියනියන් ගී හඬ වැයුම් නුරා නැටුම් නිබඳ. නුඹ සිරකොට නගර මැදම පානදුරේ රැය දහවල මේ පානදුරේ තියෙන මිගිට්ටුවත් දිගුණන්ද හිමියයි පිළිමේ දැකලා ගාල කඩා දුවන රැලක ඉම සොයනුද යනෙන ඉගිල. හාමුදුරුවෝ හිටගෙන ඉන්නවා. ඒ සියලු සටන් ටික ඉවරයි. ඒ සියලු මතකයත් ඉවරයි. මහා රේස් එකක මිනිස්සු දුවනවා. ඉසිඹු සරක් නැති විජිතෙක සිහින මගෙත් දුවන විපරම් ඇස් ගිනුම් අතර ලාභතීරු ඇලෙන ගැලෙන. මිනිස්සු ලාභය පතාගෙන අලවිය පතාගෙන මිනිස්සුන්ට මිනිස්සුන්ම විකිනෙන සමාජයක් ගැන මතක් කරනවා. කොක් හඬසන් බියර් රලින් මාත්තුවන දැයක වෙරළ යළි ඇලවෙයි නිරුවත් මව නැල වූ සුදු ගත පාමුල. එතකොට මේ බටහිරාධිපත්‍යය සහ වෙළඳාධිපත්‍යයේ නැගී සිටීම. හිමි නුඹ වට කර ඉහලින් ඩිජිටල් සිනහව වපුරන මාර සෙනග මැද වඳිනෙමි දබර ඇඟිල්ලට එසවුන. ඒ කියන්නේ අපේ මිගිට්ටුවත් දිවුණානන්ද හාමුදුරුවෝ මේ මත උස්සගෙන ඉන්නවා ප්‍රතිමාව. ඒ කියන්නේ මතකයක්වත් නැහැ වර්තමාන සමාජයට. මම මේක තෝරගන්න ප්‍රධාන හේතුවක් උනේ ඇයි අපේ මේ සියලු හරපද්ධතීන් වටිනාකම් සියල්ලම නාය යන්නේ. නැවතත් මට අවසරයි ජපානය ගන්න මං අවුරුදු 16ක් ජීවත් වෙච්ච හන්ද මට ජීවමාන උදාහරණ ගන්න පුළුවන්. ඇයි මේ පරිගණක සහ තාක්ෂණික රාජධානියක් වුණ ජපානයේ මිනිස්සු තමන්ගේ සංස්කෘතියට, තමන්ගේ ජාතියට, තමන්ගේ භූමියට පණ වගේ ආදරේ. ඇයි අපිට එහෙම පරපුරක් නැත්තේ? අපි තමන්ගේ ලාභය ගැන විතරක් හොයන එකාට එකා නැති තමාට තමන්වත් අහිමි වූ තමන් අනුන්ට පරාරෝපණය වූ මේ සමාජයක් අපිට ඇති වෙන්නේ ඇයි? අර තරම් පොහොසත් රටක සියල්ලම තියෙන තාක්ෂණයේ හිනිපෙත්තට ගියපු රටකත් ඔවුන් තමන්ගේ රටට, ඔවුන් තමන්ගේ ජාතියට, ඔවුන් තමන්ගේ පරිසරයට කොච්චර ආදරේද? අපි වගේ ඔවුන් අනාථ වෙලා නැහැ මතවාදීමේ වශයෙන්. මට අවසරයි පොඩි සිද්ධියක් කියන්න. මම ආචාර්ය උපාධිය හදාරන කාලේ කෝබේ නගරේ කිට්ටුව මම ගෙදරක හිටියා. මේ මට හම්බුණා හොස් ෆැමිලි එකක්. මං එහෙ ඉඳලා ඇවිල්ලා බස් එකේ නිකන් ඉන්නකොට වයසක ආච්චි කෙනෙක් ජපන් නාත්තම්මා කෙනෙක් ඔරලෝසු කඩයක් කරනවා. එයා අත් ඔරලෝසු පාවිච්චි කරපුවා නූල් වල එල්ලලා පුංචි කඩේක මේ ඔරලෝසු දැක්කාම මට ආසයි. මේඩ් ඉන් ජර්මනි, මේඩ් ඉන් ෆ්‍රාන්ස්, මේඩ් ඉන් ජපාන් ඔරලෝසු. මම මේ අතකගා ඉන්නකොට බස් එක ආවා. මම හැරුණ එකපාරට බස් එකට දුවන්න. එතකොට මගේ බෑග් එකේ පටලැවිලා ඔරලෝසු වැල් කීපයක් කඩාගෙන වැටුණා. එතකොට ආත්තම්මා ජපන් ආත්තම්මා ඔළුවේ අත් ගහගෙන කෑකෝ ගහනකොට මං කිව්වා මම මේ අලාභි ගෙවනවා මම හවසට ගොඩ වෙන්නම් කියලා. මං විශ්වවිද්‍යාලයට විගහට ගිහිල්ලා එන ගමන් ගොඩ වුණාට පස්සේ ලස්සනට බිල හදලා තිබුණා. තාක්ෂණික නිලධාරියෙක් ගෙන්නලා යෙන් 80000ක්. ඒක විශාල මුදලක් ශිෂ්‍යයෙකුට. දැන් මම කිව්වා ජපන් ආත්තම්මට මගේ ගාව සල්ලි නෑ දැන් ශිෂ්‍යත්වයේ මුදල් හම්බ වෙනවා 25 වෙනිදා මං එදාට දෙන්නම් කියලා. කිව්වා වගේ මං 25 වෙනිදා ලියුම් කවර් එක දාලා ඒ මුදල ගිහින් දුන්නා යෙන් 80000ක්. බොහොම ස්තුති කරලා ඒ මුදල බාරගත්තා. ඉන්පසුව ජපන් මිතුරෙක් පසු දිනකම ආව මීවිතකට එක්කන් ගියා බීම හලකට. අපි දෙන්න හීන් අඩියක් ගහන වෙලාවේ මම මගේ මිතුරට කිව්වා මාර වැඩක් උනේ යෙන් 80000ක් නැති වුණා මට දෙන්න වුණා මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා මගෙන් වෙච්ච අත්වැරදීමකට කියලා. එතකොට මගේ ළඟ නාඳුනන ජපන් ජාතිකයෙක් අවුරුදු 50ක 60ක විතර ඔහු මේක අහගෙන ඉඳලා මට තට්ටු කරලා ඇහුවා උඹේ රට මොකද්ද? මං කිව්වා ශ්‍රී ලංකාව. මොනවද මෙහි කරන්නේ? මං කිව්වා ගෝබි විශ්වවිද්‍යාලේ ආචාර්ය උපාධිය කරනවා. මං උඹේ සියලුම කතාව අහගෙන හිටියා. මෙන්න එදා දීපු 80000 මගෙන් කියලා. ඔහු මට 80000ක් දුන්නා. දැන් මම ගන්න නැතුව දඟලනකොට මගේ ජපන් මිත්‍රයා කිව්වා නෑ ගන්න ඒක. ඉතින් දැන් මට හිතා ගන්න බෑ. මං ඇහුවා මේ නාඳුනන ජපන් ජාතික මහත්මයාගෙන් ඇයි මට මේ 80000 දෙන්නේ කියලා. එතකොට කිව්වා මම මේක දෙන්නේ මගේ මව්බිම වෙනුවෙන්. එතකොට ඔබ කවදා හරි ගිහිල්ලා උඹේ රටේදී මගේ රටේ මිනිස්සුන්ටත් මගේ රටටත්
හොඳ ගිය. උඹ මගේ රට ගැන කතා කරාවි. මම දෙන්නේ මාතෘ භූමිය වෙනුවෙන්. ඉතින් අපිට ඔහොම හිතන්න පුළුවන් මිනිස්සුયો අපිට ඉන්නවද? මම හිතනවා හිටියොත් ඉන්නේ ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නෙක් ඉඳීවි. ඇයි අපි අනුන්ට හෙන ගැහුවක් කබඩ රටට හෙන ගැහුවත් කමන්නේ කියලා? ඇයි අපි මේ වගේ හුදෙකලා වෙච්ච ඉතාමත්ම ආත්මාර්ථකාමීන්ගෙන් පිරුණු සමාජයක් අපිට ඇති වුණේ මහා විශාල දියුණුවක්වත් නැතුව? ඉතින් මට මේ රණයාගේ කවිය, ආදරණීය රණතුංග මල්ලවආරච්චිගේ කවිය සිහිපත් කළේ මට මේ ඇතිවෙච්ච වාණිජ සමාජය. ඉතින් මේක ආදරණීය සුනිල් අයියා ගායනා කරන, මං හිතන්නේ W.J. මහත්තයා මේක ලිව්වේ මේ ලොරෙන්සෝ දල්මේදාගේ ගීය මට හිතෙනවා මේ නූතන සමාජය ගැන පිළිබිඹු කරන ශෝක ගීතයක් කියලා. හොඳයි. සමාජ භාවිතය ඇසුරෙන් අපි අලුත් ඥාන ධාරාවන් හොයාගෙන යනකොට අර කියපු කවි ගමනේදී රණතුංග මල්ලවආරච්චි කවියා හැම මොහොතකම අලුත් ගමන් රට අහලන්නට උත්සාහ කරන කවියෙක්. අපි ඔහුවත් කියවා යනවා 8 වෙනි කවියේ 8 වෙනි ගීතය. ලොරෙන්සෝද අල්මේදා කොළොන්තොටට යහපත් නාවිකයා හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින් රටවටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නැ පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින් ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා සිය නැති කරන්න ඉංග්ලිෂ් ළම ගොඩ ගැහිලා ටේල්කෝට් ටොප් හැට් එක සුදු රෙදිවල රෝල් කරලා නෝනා මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා කනේ එයා ඉඳන් කම් කියනවා අපි ඔක්කොම නෝ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානට ගුස්පි දාලා ඉම්පෝටඩ් මොරිනාගා ඇපල් තැපල් ගොඩ ගැහිලා නෝනා මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා අයියෝ එයා ඉඳන් කම් කියනවා අපි ඔක්කොම නෝ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා නෝනා මට අත වනනවා අපි ඔක්කොම එයාට බෑ කියනවා අපේ මුතුන් මෙත්තන්ගේ මව්පිය පරම්පරාවල ඉඳලා වර්තමානයට අපි ජානවැල අල්ලාගෙන ගමන් කරනකොට විවිධ තැන්වල තිබුණු මතක කවියෝ අල්ලගන්නවා. ඒ වගේම ඔවුන් හිටි ගමන් මේ මහ පොළොවේ ඉන්නවා, තවත් දිව්‍ය විමානවල ඉන්නවා. ඒ වගේම දකින්න නොදකින්න හැම තැනකම රැඳෙමින් අපේ මතක අවුස්සන්නට උත්සාහ කරනවා. අපි යනවා ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියා තෝරා දෙන 9 වෙනි කවිය. ඔව් මල්ලි. මම 9 වෙනි කවිය හැටියට තෝරගත්තේ අපේ ආර්යපාල රත්නායක කියන ප්‍රවීණ කවියාගේ
කමටහන කියන කවිය. මේ ආර්යපාල රත්නායක කවියා මේ බදුල්ල මහියංගනේ පැත්තේ ජීවත් වෙලා ආපු, ඒ වගේම අම්පාර සියඹලාණ්ඩුව පැත්තේ වැඩ කරපු, ඒ වගේම වන්නිය පිළිබඳ හොඳ අත්දැකීම් තියෙන පරිණත කවියෙක්. ඔහුගේ කමටහන කවිය ගත්තහම මේක මේ සියඹලාණ්ඩුව පැත්තේ අම්පාර පැත්තේ කුඩා දැරියක් ගැන. ඇය කිසියම් තරඟකින් ජයග්‍රහණය කළා. ඇය ලැබූ ජයග්‍රහණයට සම්මාන ගන්න යනවා. නමුත් මේ දැරිය වෘත්තිය හෙට කරන්නේ පාරායිනේ දරමිටි විකුණනවා. නමුත් දරමිටි විකුණන දැරිය සම්මාන ගන්න නැග්ගට වේදිකාවට කරලියට නැවත ඇය මහපාරට වැටෙන බව ආර්යපාල රත්නායක කවිය ඉතාම සංවේදීව අපිට ප්‍රකාශ කරනවා. කමටහන දිවසලු පැලැඳි පිරිවර මැද මේ සම්භාවනීය සභාවක අරගියේ කඳුළු බිඳුව. ඔහු කඳුළු බිඳුව කියලා කියන්නේ මෙම අසරණ අහිංසක දැරියට. මගේ බාල සහෝදරී දැන් හොඳම නිලිය වූ. අපි සියඹලාණ්ඩුවේ මහා මඟ ඉඳ දරමිටි විකුණු. ගිය කන්නෙත් ඈහා මේ කටුපඳුරු නියවැදී සීරී. ඊළඟට කියනවා තාත්තා ගැන කෙසඟ මිනිසෙක් නොවේ අස්තිපඤ්ඤරයක් බිත්තියට හේතු කර තැබූ. ඔව් ඒ තමයි තාත්තා නියඟය ලේ උරා අත්හල. නොකීවාට අප ගැන යමක් මරු කතරේ සුදු නෙළුම. නියතය අප සමග යන බව හෙටත් දරමිටි බඳින්නෙමු. එතකොට මේ වියලි කර්කශ පරිසරයේ අසරණ භාවයට පත් වූ කේදහන්තයක් බවට පත් වූ දැරියකගේ සහ සමස්ත මනුෂ්‍යයන්ගේ ජීවිතය පිළිබඳව හරස් කඩක් හැටියට මම දකිනවා අපේ ආර්යපාල රත්නායක කවියාගේ මේ කවිය. මට මේ කවිය වජිරමල්ලි හරි සමීපයි. මොකද අම්පාරේ ගල්ඔය මිටියාවතේ සේනාගම කොලනියේ ගුරුවරයෙක් හැටියට මම යම් කුඩා කාලයක් වැඩ කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ජීවිතය පිළිබඳව මට ප්‍රායෝගික සහ ඉතා සමීප අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ එහි පුරන් කොටන මිනිස්සු, උක්කපන්න හිඟුරාන යන මිනිස්සු, පොළොංගු දෂ්ට කරලා මැරෙන මිනිස්සු වගේම අධිකව මොනවද වල්නාශක බීලා මැරෙන සියදිවි නසා ගන්නා මිනිස්සු, ඔවුන් ගැනත් මට මතක් වුණා. ඒ වගේම මම බොහොම භාග්‍යවන්තයෙක් වුණා. මම මේකට තෝරගත්ත ගීතය දවසක් පෙර නැති හේනේ, මුළු රටම දන්න, ජාතියම දන්න වටිනා ගීතයක්. මේක ලිව්ව රම්බණ්ඩා සෙනවිරත්න කියන විශිෂ්ට ගීත රචකයා සමග පුරා රැයක් තිස්සේ ගීත ගායනා කරමින්, කවි ගායනා කරමින් අපිට මීවිත තොල ගන්න ලැබුණා. එළි වෙනකන් රම්බණ්ඩා සෙනවිරත්න ගීත රචකයා, මේ විශිෂ්ට ගේය පද රචකයා මං හිතන්නේ පැල් කවි 300ක් කිව්වා. ඔහු ආවෙත් මහියංගනේ පැත්තේ ඉඳලා ඔහුත් මෙබඳු අත්දැකීම් ගැන අපිට බොහෝම සාරගර්භ විදියට විස්තර කළා. ඉතින් මට මේ ජීවන ඛේදවාචකය පිළිබඳව ආර්යපාල රත්නායක කිමිඳුන් විසින් පබඳින ලද කමටහන කවියට මම තෝරගත්තේ රම්බණ්ඩා සෙනවිරත්න විශිෂ්ට ගේය පද රචකයාගේ දවසක් පැල නැති හේනේ ගීතය. වේලිලා එරි තලලා ගියපු පොළවෙන් හරිත සුවය ඉල්ලනවා වෙනුවට කවියන්ට හරි ලේසි අමුතු දේවල් මවන්න නැතුව මහ පොළොවේ ඇත්තට අපිව ලං කරන්න. ඉතින් මහ පොළොවේ ඇත්තට අපිව ලං කරපු ආර්යපාල රත්නායක කවියා සියඹලාණ්ඩුව දඹාන පැත්තත් එක්ක බොහොම සමීපව කරපු ගනුදෙනු නිසා ඔහුට ඒ වේලුණු පොළොවේ ඇත්ත අපි හමුවේ තබන්න පුළුවන්කම ලැබෙනවා කවියෙන්. අපි යනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. පැල නැතිනේ අකාල මහවැහි වැස්සා තුරුලේ අංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ. නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනේ ගියා යෝධ ඇලේ නැම්මේ. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. කොළඹ අහස කළු කරගෙන මුදුහුළඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන ඉන්නද එක පිම්නේ. මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. තිරිංගු පිටි සංස්කෘතියක් පිටිපස්සේ ඉබාගාත දිව්වට අපිට තියෙන්නේ සහල් සංස්කෘතියක්. බද්දෙන හාල් එක්ක බැඳුණු සංස්කෘතික ජනජීවිතයේ විවිධ සන්න මන්න උපකරණ අපිට තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ කියමන් ජන කියමන් අපිට මුණ ගැහෙනවා. දැන් 10 වෙනි කවියට එනවා නෑඹිලියත් එක්ක හාල් ගරන්න හිතාගෙන. ඔව් වජිරමල්ලි. මේ කවිය මේ ආච්චිට හාල් ගරනා නිසා. ඇත්තට මේ කවිය මම මුහුණු පොතට ලියූ කවියක්. මේක පළ වෙලා විනාඩි 4-5ක් තුල අපේ විශිෂ්ට ගායිකාව ඉන්දිකා උපමාලි නැගණිය ඉන්දිකා උපමාලි නංගි මට කෝල් එකක් දුන්නා. අයියේ මම මේක ගීතයකට ගන්නවා කියලා. ඉතින් මම ඒකට බොහොම සන්තෝෂ වුණා. ඇය මේක ගීයක් හැටියට ගායනා කළා. මම ඉස්සෙල්ලා කවිය කියන්නම්. ආච්චිට හාල් ගරනා නිසා නෑඹිලිය ගේන්නට පොළට යමි. කිරි බිබී සීනි පැදුරක නටා කොහොඹ ගහ යටදී කරවිලම කමි. ජිනීවා කුඹුරකින් පැදුරුකා යැන්කි කුසලානයෙන් වතුර බොමි. හොයන් හෝ ගඟට පැන එගොඩ වී පරෙයියන් සමග මම බජිරි කමි. නාගයන් සමග අමනාප වී මාපිලුන් සමග මම හාද වෙමි. උගුඩුවන් සමග ඇටි කෙහෙල් කා නවදොරෙන් සිනාසී ගෙදර යමි. වඳුරන්ගේ බණ දිවා රෑ අසා පසිඳුරන් කඩදාසියක ඔතමි. සියල්ලම වෙන්දේසි වන නිසා හිරියොතප් බන්දේසියක තබමි. වජිරමල්ලි මම මේක ගීතයක් වෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ. නමුත් මට මේ ආච්චිට හාල් කරන දේවල් දකිනකොට මට කේන්තියටම ලියවිච්ච මේක මේ ඇඟේ අමාරුවට ලියවිච්ච එකක්. ඉතින් මම ඇත්තටම වජිරමල්ලි මම කිව්වා ඉස්සෙල්ලත් මම කවියෙක්ද කියලා මම දන්නේ නෑ. මට තාමත් ඒක සැකයි. මගේ මාතෘ කලාව සිනමාව මම ධර්මසේන පතිරාජ තමයි. පතිරාජගේ සිනමාව තමයි මට මහා පෝෂණයක් අදත් දෙන්නේ. පතිරාජගේ ආස්ගව්ව බඹරු ඇවිත් පාරදිගේ පොන්මණී
සොල්දාදුන් නැහැ. ඒ දේශපාලන සමාජ දේශපාලන සිනමාකෘතීන් අදත් මට මහා පෝෂණයක් දෙනවා. ඉතින් පතිරාජගේ සිනමාව ගැන කතා කරන්න මට අවස්ථා කීපයක් ලැබුණා. මේ ධර්මසේන පතිරාජ කියන විශිෂ්ට සිනමාකරුවගෙන් මම ඇහුවා පාරදිගේ ගැන. පාරදිගේ ගැන අහනකොට පති මට කිව්වේ, පතිරාජ මහත්මයා මට කිව්වේ, කුමාර මම මගේ නිර්මාණ ගැන මං කතා කරන්නේ. තමන්ගේ නිර්මාණ ගැන අර්ථ දැක්වීම් දෙන්න බෑ. දෙනවනම් වැරදි. හැබැයි ඔයාට පාරදිගේ මං කිව්වා පතිරාජ මහත්තයාට ඔබතුමාගේ වටිනාම ෆිල්ම් එක පාරදිගේ නේද කියලා. එතකොට හිනා වෙලකෝ කුමාරට එහෙම දෙයක් දැනුණ නම් මට හරි සතුටුයි. හැබැයි මේක සමාජයට අහු උනේ නෑ කිව්වා. විචාරකයන්ට අහු උනේ නෑ කිව්වා. මොකද අපේ රටේ විචාරකයන්ටත් අපේ රටේ රසිකයන්ට වඩා ගව් ගානක් ඉස්සරහෙන් තමයි පාරදිගේ තියෙන්නේ. ඉතින් මම ඒ ඩිංග කිව්වේ මේ කවිය මම ලියු නිසා මට කිසිම අර්ථ දැක්වීමක් කරන්න විදියක් නෑ. මම ස්තුතිවන්ත වෙනවා අපේ විශිෂ්ට ගායිකාවට ඉන්දිකා උපමාලි නංගිට මේක ගීයක් හැටියට ගායනා කිරීම ගැන. පුරාණෝක්ති ජනකතා අපි කතා කළා. ඒ වගේම ඒවා අරගෙන ඉහළ පහළ බෑවුම් දිගේ ගලන අතට ගමන් කළා. ඒ වගේම ගලා නොයා යුතු තැන් හොයාගෙන උඩුගම් බලාද ඇතැම් තැන්වලදී ගමන් කරන්නට අපට අවස්ථාව ලැබුණා. ඉතින් මෙහෙම බොහොම අලංකාර ගමනක් යන්නට මඟ පෑදූ ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියාට අපේ ගෞරවයේ ආචාර්ය ආයිබෝන් කියලා පිරිනමනවා. බොහොම ස්තුතියි වජිර මල්ලිට සහ චරණ රූපවාහිනී ආයතනයට. බොහොම ස්තුතියි. හොඳයි. අද කවි 10 සංගීතයේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීත අධ්‍යක්ෂණය ඉන්දුනාත් නන්දසිංහගේ විශාරද රුවින්ද සත්සර සහයිනෝකා හංගම ගී ගානට එකතු වුණා. කවි 10ට ගී 10ක් නිමා කරමින් 10 වෙනි කවියේ 10 වෙනි ගීතය. ආච්චිට හාල් ගරනා නිසා නෑඹිලිය ගෙන්නට පොළට යමි. කිරි බිබී සීනි පැදුරක නටා කොහොඹ ගහ යටදී කරවිලම කමි. ජිනීවා කුඹරකින් පිදුරුකා යංචි කුසලානයින් වතුර බොමි. හොවෙන් හෝ ගඟට පැන එගොඩ වී පරයයන් සමග මම වජිරි කමි. නාගයන් සමග අමනාප වී මාපිලන් සමග මම හාද වෙමි. මුගුඩුවන් සමග ඇටි කෙහෙල්කා නව දොරෙන් සිනාසේ ගෙදර යමි. වඳුරන්ගේ බන දිවාරේ අසා පසිඳුරන් කඩදාසියක ඔතමි. සියල්ලම වෙන්දේසි වන නිසා හිරිවත බන්දේසියක තබමි. ආච්චිට හාල් ගරනා නිසා නෑඹිලිය ගෙන්නට පොළට යමි. කිරි බිබී සීනි පැදුරක නටා කොහොඹ ගහ යටදී කරවිලම කමි. ජිනීවා කුඹරකින් පිදුරුකා යංචි කුසලානයින් වතුර බොමි. හොවෙන් හෝ ගඟට පැන එගොඩ වී පරයයන් සමග මම වජිරි කමි.